ධර්මදේශනාව මේ ශාලා පරිශ්‍රය තුළ ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට අපට අවස්ථාවක් ලැබීම පිළිබඳව විශේෂ වශයෙන් මේ උතුම් පින්කම් මාලාවේ අරමුණ උනේ කුමක්ද කියන එක පිළිබඳව මූලික හැඳින්වීම සිද්ධ කරපු මහත්මාණන් විසින් සිහිපත් කරන්නට යෙදුණා. වෙලින්ටන් නුවර ජීවත් වෙන අක්ෂික කොබ්බෑකඩුව මැතිණියගේ 50 වන ජන්මදිනයක්, ඒ වගේම එම මැතිතුමන්ගේ ජන්මදිනයක් නිමිති කරගෙන මේ උතුම් පින්කම් මාලාව මේ විදියට සූදානම් කෙරුණා. නගර ගණනාවක බොහෝ කල්යාණ මිතුරියන්ගේ ශක්තිය, දායකත්වය, අනුග්‍රහය, කැපවීම ඇතුව විශේෂයෙන්ම මේ නගරයේදී මේ උතුම් පින්කම මේ ස්ථානයේ තවත් විහාරස්ථානයකට අද දහවල සංවිධානය කරද්දී අපේ සම්පත් මහත්මයා ඇතුළු අපේ අක්ෂිකනෝනගේ ජීවක මහත්මයාගේ කල්යාණ මිත්‍රයෙක් විශාල කැපවීමකින් එතුමන්ගේ හිත මිතුරන් සමග ඉතාම කැපවීමකින් මේ පින්කම සංවිධානය කරන්නට යෙදුණා. අපි පින්දීම් ආශිර්වාද කිරීම සියල්ල පින්කම අවසානයේදී සිද්ධ කරනු ලබනවා. ඔබ බොහෝ වෙලාවක් මේ දේශනාව සඳහා පැමිණිලා රැඳී සිටියා. ඔබ කනගාටුව පළ කරනවා. 5:45ට මෙහි වැඩසටහන ආරම්භ කරන්න වැඩම කරන බව දැනුම් දීලා තිබුණා. අපි මේ ස්ථානෙට 6 විතර වුණා සහභාගී වෙනකොට. ඒ ගැන අපි කනගාටුව පළ කරනවා. සමාව වචනය කරන ලෙස ඉල්ලා සිටිනවා. මොකද හේතුව මාත් අසනීප තත්වයෙන් ඉන්නේ. විශේෂයෙන්ම මටත් වඩා දැඩි ලෙස අපේ දායක දෙපළ අසනීප තත්වයෙන් ඉන්නවා. තා දීර්ඝ දුර ප්‍රමාණයක් ගමන් කිරීම, විඩාව මේ සියල්ල එක්ක ටිකක් අසනීප තත්වයෙන් අපි හැමෝම ඉන්නේ. ඒ නිසා චුට්ටක් විතර ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒ ගැන අපි කනගාටුවටපත් වෙනවා. පින්වතුනි, අපි ටික වෙලාවක් බණ අහමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටින සූත්‍රය මම ඔබත් එක්ක සාකච්ඡාවට ලක් කරනවා. සූත්‍රේ නම මල සූත්‍රය. මල බැඳීම. අපි කියන්නේ මල කඩ කනවා කියලා ගමන කියන්නේ. මල බැඳීම ගැන වදාළ දේශනාව. ඊටම වටින දෙසුමක්, ඊටම ලස්සන හරවත් දෙසුමක්. එක පැත්තකින් ඒ දෙසුම අපගේ මෙලොව ජීවිතය කොහොමද ඵලදායී කරගන්න වැඩපිළිවෙල කියලා ඊට හානි වෙන පැත්තත් පැහැදිලි කරනවා. අනෙක් පැත්තෙන් අපේ සංසාරික ජීවිතය ඵලදායී කරගන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම එහිදී තථාගතයන් වහන්සේ සිද්ධ කළා තියෙනවා. විශේෂයෙන්ම උන්වහන්සේ පළමුවෙන්ම අපට දේශනා කරනවා මේ මල බැඳීමෙන් වෙන දේ ඔබ දන්නවා. එකක් දුර්වර්ණ වෙනවා මල බැඳුනම. දෙවෙනි එක දිරන්න පටන් ගන්නවා. තුන්වෙනි එක යමක් නැත්තටම නැති වෙලා යන්න පටන් ගන්නවා නේ. විනාශම වෙලා යන්න පටන් ගන්නවා මල කඩ කෑවට පස්සේ. මල බැඳීමෙන් සිද්ධ වෙන දේ. තථාගතයන් වහන්සේගේ දේශනාවේ පළමු මල බැඳීම ගැන සඳහන් කරන එක ලෞකික ජීවිතයට අදාළයි. ඕනම ශාස්ත්‍රයක්, ඕනම විෂයක් මල බඳිනවා කියලා උන්වහන්සේ දේශනා කරනවා. එය පරිශීලනය නොකර ඉඳීම. ඕනම ඔබ දැනගෙන ඉඳපු විෂයක් ඔබේ ජීවිතයෙන් මැකිලා යනවා.
ඔබේ ලෝකය තුළ ඒක තවදුරටත් ජීවමාන වීම නවතිනවා. හෝ ඊට අදාළව ඔබට තිබිච්ච බබලීම ඔබගේ තිබිච්ච ආලෝකවත් බව නැති වෙලා යනවා. ඔබ ඒ විෂය පරිශීලනය නැවත. එතකොට ශාස්ත්‍රයකට මලකඩය තමයි මොකද? පරිශීලනය නොකිරීම. පාවිච්චි නොකරොත් නිතර නිතර භාවිත නොකරොත් ඕනම විෂයක් සිංහල භාෂාව ඔබ මේ රටට පැමිණීම නිසා ගෙදර භාවිත කිරීම නවත්තලා දැම්මා. මොකද වෙන්නේ? සිංහල භාෂාව මලකඩ කරනවා කියන්නේ ඒ භාෂාව සම්බන්ධ ඔබේ තිබිච්ච දැනුම, දීප්තිය, ආලෝකය නැති වෙලා ගිහිල්ලා දුර්වර්ණ වෙලා ගිහිල්ලා සමහර විට අමතක වෙලා යනවා. මාත් මේ සූත්‍රය මුල් වර කියපු වෙලාවේ කල්පනා කරා මට මොනවද මලකඩ කාපු විෂයන් තියෙන්නේ. මලකඩ කාපු විෂය. මම අවුරුදු 9ක් අඛණ්ඩව ඉගෙනගත්තු විෂයක් සංස්කෘත භාෂාව. සංස්කෘත භාෂාව. ඒක අවුරුදු 9ක්. ඒකේ ප්‍රාචීන මධ්‍ය විභාගයේ දක්වාම මම සංස්කෘත භාෂාව හොඳට ඉගෙන ගත්තා. ඒ කාලේ මට මතකයි අන්තර් පාරිවේණික ශිෂ්‍ය තරඟවලදී පිරිවෙන් අතර තියෙන ශිෂ්‍ය තරඟවලදී සංස්කෘත භාෂාවේ කතික තරඟවලදී සහභාගී වෙලා මම සංස්කෘතෙන් කතා කරලා ප්‍රථම ද්විතීය ස්ථාන ලබා ගත්තා. පළවෙනි දෙවෙනි තැන් වලට පත් වෙලා. ඒ හැබැයි මීට අවුරුදු 20කට කලින්. දැන් මම සංස්කෘත භාෂාව 20 අවුරුද්දක් තිස්සේ පරිශීලනය නවත්තනවා. මම මේ සූත්‍රය කියවපු දවසේ පළවෙනියෙන් මතක් කරගත්ත මීට මාසයකට විතර කලින් උත්සාහ කරා මතක් කරන්න මට සංස්කෘත හෝඩිය එන්නෙම නෑ උඩට. අකුරු මතක නෑ. මොකද අවුරුදු 20ක් සංස්කෘතෙන් කියවීම නවත්තලා, සංස්කෘතෙන් ලිවීම නවත්තලා, සංස්කෘතෙන් කතා කිරීම නවත්තලා. ඒකේ ඕනෑම විෂයක් මලකඩ කන ප්‍රධාන හේතුව තමයි ඕනම ශාස්ත්‍රයක් මොකද්ද? පරිශීලනය නොකිරීම. දැන් ඔබට පැහැදිලි. ඒ නිසා ඔබ ගිහියන් ලෙස මම යෝජනා කරනවා ඔබ ඉගෙනගත්තු විෂයන් ඒවා ඔබගේ ජීවිත කාලයේම පරිශීලනය නැවත සිදු කිරීම නවත්තන්න එපා කියලා. පරිශීලනය කරන්න දිගට. ඉගෙනගත්තු දේවල් වරින් වර පොඩ හරි කියවන්න. ආනන්ද මෛත්‍රිය මහානායක හමුදුරුවෝ අවුරුදු 100දී උන්වහන්සේ පරිගණක කම්පියුටර් එක ඉගෙන ගත්තා. අවුරුදු 100දී උන්වහන්සේට වයස 100යි වෙනවා. උපස්ථාන කරපු හාමුදුරු කෙනෙක් මට කිව්වා උන්වහන්සේ අහලා තියෙනවා ස්වාමීනි ඔබ වහන්සේට දැන් අවුරුදු 100ක් වෙනවා වයස. දැන් මොකටද මේ කම්පියුටර් එක පරිශීලනය කරන්න? දැන් මොකටද මේක ඉගෙන ගන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ආශ්මතුන් මේ ආත්මෙට නම් මේකෙන් වැඩක් නැහැ. හැබැයි මේක ටිකක් අතපත ගාලා ගියොත් ඊළඟ ආත්මෙ දැක්කම බය හිතෙන එකක්. ඒ කියන්නේ අර ඥානය, විෂය ඥානය අරන් යන්න පුළුවන් කියන එකනේ අපිට පණිවිඩය දුන්නේ. ඒ කියන්නේ අපි දිගටම යම්කිසි විෂයක් පරිශීලනය කරොත් ඒක අපිට ඊළඟ භවයේ ආරම්භයේ ඉඳලම මතු කරගන්න පුළුවන්. එහෙම පුළුවන් බවට දැන් ඕනතරම් සාක්ෂි සාධක තියෙනවානේ. අවුරුදු 7 ළමයින්ට PhD තියෙන ලෝකෙ. කොහොමද ඒ වුනේ නේද? ඒ කියන්නේ යම් කිසි විෂයක් දිගින් දිගටම පරිශීලනය කළොත් ඒක එයා ඉපදිච්ච දා ඉඳලා අවදි වෙන්න පටන් ගන්නවා. ඒක එයා ඉපදිච්ච දවසේ ඉඳලම එයාගෙන් ඊට අදාළ ලක්ෂණ පෙන්වුම් කරන්න පටන් ගන්නවා. ඉස්සර ලෝකෙනේ මේ ආත්මී ඊළඟ ආත්මයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා පිළිගත්තා. දැන් මුළු ලෝකෙම පිළිගන්නවා මිනිස්සු අද පුහුණු වෙච්ච දේවල් හෙට ඊළඟ භවයේදී ආපහු අවදි වෙනවා. මා යෝජනා කරනවා ඔබ ඉගෙනගත්තු විෂයන් එකක්වත්
මේ රටට ආවා කියලා පරිශීලනය නවත්තන්න. සේසෙම මව්බස්නේ. මව්බස ගෙදර පරිශීලනය වෙන්නම ඕනි. එළියේ පා ගෙදර. ගෑතු. මොකද එළියෙන් කිවි අයත් එක්ක මව්බසින් කතා කරන්න බෑනේ කොහොමද? ඒ නිසා ඒ අයත් එක්ක ඉංග්‍රීසියෙන්. හැබැයි ගේතුලේ ඔබේ පුංචි දූල පුතාලා එක්ක ඔබ මේ ලෝකෙට ගෙනාපු දරුවෝ එක්ක ඔබ සිංහල බසින් වැඩ කරන්න. සිංහල බසින් කතා කරන්න. මොකද මව්බස දුන්නොත් බොහෝ දේවල් දුන්න වෙනවා ළඟට. තමන්ගේ දරුවට මව්බස දෙනවා කියන්නේ බොහෝ දේවල් තියෙනවා. එක පැත්තකින් ඒක ඔබේ දරුවට කරන අනුග්‍රහයක්, අනෙක් පැත්තෙන් ඔබට මරණකම්ම අපේ පුංචි කාලේ අපිට අයන්න කියවපු විදිය මතක ගන්නේ. අයන්න කියවීමේ ඉඳලා අපි ඉගෙන ගත්තෝ ඒ උදාර භාෂාව අපේ ජීවිතය ඇතුලේ මලකඩ කාලා විනාශ වෙන එක නවතිනවා. තමන් දන්න දෙයක් නැවත නැවත පරිශීලනය කරන්න කියන එක තමයි කියන්නේ. ඒක අර හට්ටියක් වගේ නේ. හට්ටියක් වුණත් දිගට පවත්ව ගන්න ඕනි නම් මොකද කරන්න ඕන? සෝද පාවිච්චි කරන්න. සෝද පාවිච්චි කරන තරමට හට්ටිය පැවැත්ම වැඩි. අලුත්ම හට්ටිය උඩත් ගෙනල්ලා අගු පිලේ තියුවොත් ඒකට දූවිලි වැදේ, වතුර ඉහේ, ඊට පස්සේ හිමින් මල බැඳීම ආරම්භ වෙයි. ඒ වගේ තමයි භාෂාවක්. අපි ඉගෙනගත්තු විෂයක්. දැන් උපාසකම්මල උයනවානේ. උයන එකත් ශාස්ත්‍රයක්. මහත්තුරුත් වෙනවා මෙහි. ඒක ශාස්ත්‍රයක් නේ. ශාස්ත්‍රයක්. ඒකට කියන මොන ශාස්ත්‍රයද? සුප ශාස්ත්‍රය. ආන්න. හැමතිස්සෙම කඩෙන් ගන්න පුරුදු වෙනවා. සුප ශාස්ත්‍රයක් මලකටකයි. ඒ නිසා කඩෙන් කැමට ප්‍රමුඛතා දෙන ගෙදරක් බවට ඔබේ ගෙදර පත් කරගන්න එපා. ඔබේ ගෙදර උයලා කැම කන්න, ඔබේ ගෙදර හදලා කැම කන්න පුරුදුයි. ඒකෙන් කියන්නේ තුන් වේලටම රතුහල් බතුයි ඔදි ව්‍යංජනයි හදා ඉන්න කියලා. මෙහි කැම හරි ගෙදර හදන්න පුළුවන් නේ. බොහෝම සෞඛ්‍ය සම්පන්න දේවල්. ඒ නිසා ඔබ ඉගෙන ගන්න. දන්න දේ නැවත නැවත පරිශීලනය. එක. දෙවනි මල කඩය. දෙවනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතයට මල කඩය නම්, මල බැඳීම නම් උත්හාන වීරිය නැතිකමයි. එවනතු ගිහියෝනේ. ගිහියෝ වෙච්ච ඔය ඇත්තන්ට සිව්පසේ නොමිලේ හම්බෙන්නේ. සිව්පසේ කිව්වේ ඔබ පරිභෝග කරන දේවල් ටිකනේ. ඒක ආහාර, ඇඳුම් පැළඳුම්, ඉන්න හිටින්න තැන්, බේත් ආමුදුරුලට නම් පිණ්ඩපාත, චීවර, සේනාසන, ගිලාන ප්‍රත්‍ය මේවා නොමිලේ හම්බ වෙනවා හාමුදුරුලට. ගිහියන්ට හම්බ වෙන්නේ නැහැ. ගිහියන්ට ගෘහස්ත ජීවිතයේ දියුණුවක් ඕනි නම්, ගෘහස්ත ජීවිතයේ දුර්වර්ණ වෙන එක නවත්ත ගන්න නම්, ගෘහස්ත ජීවිතයේ අඳුරු වෙන එක නවත්ත ගන්න නම්, ගෘහස්ත ජීවිතයේ විනාශ වෙන එක නවත්ත ගන්න නම් කම්මැලි නැතුව වැඩ කරන්න. උත්හාන වීර්යය. උත්හාන වීර්යය නැගී සිටි වීර්යවන්තකම කියන එක ගිහියෙකුගේ ජීවිතේ නැති වෙලා ගියොත් ඒ ගිහියා විනාශ වෙනවා. ඒ ගෙදර විනාශ වෙනවා. මේ මගේ රටක නම් කොහොමත් උත්හාන වීර්යය නැති අයට පවතින විදියක් නැහැ. පවතින විදියක් නැහැ. ලංකාවේ නම් ඔය අයිස් ගහ ටිකක් එහෙම මේ වෙවි ඉන්න පුළුවන්. නේ. මට ඇත්තටම වෙලාවකට හිතෙනවා මේ නිව්සීලන්ත ඇතුළු රටවල් වලට ගිහිල්ලා ලංකාවේ ලක්ෂ 30ක් මිනිස්සු මිලියන 3ක් ශ්‍රී ලාංකිකයෝ ලංකාව අතහැරලා ඇවිල්ලා පිට රටවල් වල ජීවත් වෙනවා. ඒගොල්ලොන්ගේ විශාල ප්‍රමාණයක් දැනුගත් මිනිස්සු. ඒගොල්ලෝ පිට රටවල් වලදී දැන් මට මෙහෙදි වගේ හමු වෙනවනේ නේ. දැන් අපිට එක 7-8 නිව්සීලන්ත වල හමු වුණානේ දැන් මේ ධර්ම දේශනාවල. ඉතින් ඔය ඇත්තෝ ඔය වැඩ කරන වැඩ කිරිල්ල ලංකාවේ වැඩ කරා නම් ලංකාව නවසීලන්තයට වැඩි පොඩක්. අනේ කියන්නේ
අපේ රට ඇතුළේ මෙච්චර උත්හාන වීරිය තිබිලා නෑනේ. මං ගිය මාසේ ඕස්ට්‍රේලියාවල හිටියේ. ගිය මාසේ හෝඩි මාසේ මට මතකයි. ගිය මාසේ මං හිතන්නේ ගිය මාසේ ඕස්ට්‍රේලියාව. මට එහෙදි පුතාලා හම්බුණා යුනිවර්සිටි යන මානෑෂ් එකට එහෙම යන පුතාලා හම්බුණානේ. ඒ පුතාලා එක්ක කතා කරනකොට මට කිව්වා "හාමුදුරනේ මෙහි ආවට පස්සේ තමයි දැනගත්තේ අපිටත් උයන්න පුළුවන් බව. අපිටත් කෑවම පිඟාන හොද ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ රටේ හදලා තියෙන්නේ උත්හාන වීරිය තියෙන මිනිස්සුද කම්මැලියෝද? කම්මැලියෝ. වීරියක් නැති මිනිස්සු හදපු රටක් අපේ රට. මෙච්චර දහමෙන් කිව්වත් තථාගත දේශනාවේ කොපමණ උනන්දු කරලා තිබුණත් උත්හාන වීරිය ඇති කරවන්න ඕනි කියලා අපේ ගෙවල් වල හදලා තියෙන කම්මැලි. බහුතරයි. ඒකනේ අර ළමයි කියන්නේ උයන්න පුළුවන් බව පිරිමි ළමයි දන්නේ ඕස්ට්‍රේලියාවල. මොකද මෙහෙව තම්බන්න කෙනෙක් නැහැ. මෙහෙ කෑමක් පිඟන් හොදන්න කෙනෙක් නැහැ. මෙහෙ රෙදි හොදලා දෙන්න කෙනෙක් නැහැ. ඔක්කොම තමයි. ඒ කියන්නේ මේ තියෙන උත්හාන වීරිය තුළ අනිවාර්යයෙන්ම ගිහි ජීවිතේ මලකඩ කණ එක නවතිනවද නැත්? නවතිනවා. මේ උත්හාන වීරිය අපේ රටේ පුරවැසියාට ඇත්තටම තියෙනම් අපේ රටේ පුරවැසියෝ ආණ්ඩුවේ ආධාර ඉල්ලන එක නවත්තන්න පුළුවන් බැරි? අනිවාර්යයෙන්. අනිවාර්යෙන් ඩොනේෂන් වලින් ජීවත් වෙන පුරවැසියෝ බවට අපේ රටේ පුරවැසියෝ බොහොමයක් දෙනාපත් වෙලා තියෙන ප්‍රධාන හේතුව තමයි කම්මැලිකම. උත්හාන වීරිය නැතිකම. මොකද උත්සාහය නැති මිනිස්සුන්ට කොච්චර ආධාර දුන්නත් වැඩක් වෙන්නේ වැඩක් නැහැ. උත්සාහය නැති මිනිස්සුන්ට ආධාර දීලා වැඩක් නැහැ. හැදෙන්නේ. අර චීනේ මම අපූර්ව එහි කියමනක් කියවලා තියෙන ඉගෙනගෙන තියෙනවා. චීනේ කියන්නේ බඩගින්න එන මිනිහෙකුට කවදාවත් මාළු කූරියෙක් දෙන්න එපා. ඒක අපේ දහමට ගැලපෙන්නේ නැහැ නම් කියමන මොකයි. ඔවුන් කියනවා බිලිපිත්තක් දෙන්න. අපි කියන්නේ මාළු බාගෙන කියලා බෞද්ධකමේ. නමුත් ඒ කතාව හරි කතාවක්. මොකද මාළු කූරියෙක් දුන්නොත් එහෙම මේ මිනිහා ඒක හොඳට කාලා නිදියයි බඩගිනු නම් ආයෙත් ඒක. හැබැයි ආට බිලිපිත්තක් දුන්නොත් එයා දීවරෙක් වෙයි. එයා යම් කිසි නිෂ්පාදනයක් කරන මිනිහෙක් වෙයි. ඉතින් මේ රටවල් ඉන්න දර්ශනය එකනේ. කාටවත් එහෙම නිකම් දෙන්න සූදානම් නැහැ. හැබැයි නිකම් දෙන්න පටන් ගත්තොත් මේ රටවලුත් වෙනද ඔය ආධාර දිදි එක එක සරණාගතයෝ ගෙනල්ලා දා ගන්නවා නේද? උදව් කරන්න ඕනි තමයි. හැබැයි දිගටම නොමිලේ නම් දෙන්න හොඳ නැහැ. දුන්නද ලෙඩක් වැටෙනවා. දැන් එංගලන්තේ එහෙම මම ගියා ජූලි මාසේ මම ගියා එංගලන්ත. ලන්ඩන් නුවර හරිම කේදවාචක. නැගෙනහිර යුරෝපයේ දුගියෝ නේ ගෙනල්ලා සහනාධාර දිදි ඔවුන් කරන වැඩේ හින්දා හද සුද්දොන්ට කැලවලට රින්ගන්න වෙලා පාරවල් වහගෙන පාරවල් අපිරිසිදු කරගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් බේබද්දෝ වෙලා නොමිල බිබි ඒ ආදාරන්නේ උත්හාන වීර්යය ඇති කරන්න නැතුව ගිහි ජීවිතයක් ආලෝකවත් කරන්න බෑ කවදාකවත්. හැබැයි උත්හාන වීර්යය නිකම්ම ඕනෙකට උත්හාන වීර්යය තිබුණාට බුද්ධාගමගේ කරන්නේ නැහැ. බුදුදහම උත්හාන වීර්යයට පදනමක් කියනවා. කොහොමද? උත්හාන විරියාදී ගතා බාහා බල පරිචිතා සේදා වක්කිත්තා ධම්මිකා ධම්මලද්දා. උත්හාන වීර්යයේදී මිනිස්සු අතපය වෙහෙසවන්න ඕනි, බාහුව බලය යොදවන්න ඕනි, දහඩිය වගුරුවන්න ඕනි. හැබැයි අන්තිම පදනම වැදගත්. මොකද්ද? ඒක නිෂ්පාදනය දැහැමි වෙනවා. ධම්මිකා ධම්මලද්දා. නැත්තම් අපේ ගම්වල පොරපොල් කඩන මිනිහටත් උත්හාන වීර්යය තියෙද නැහැ. තේනවනේ මිනිහා රෑ දෙකට විතර ගත්තා කියලා. රෑ දෙකට විතර නැගිටින්න උත්හාන වීර්යයක් ඕනනේ. ඊළඟට ගහේ බඩ ගන්න රීතලේ නේ. බඩ ගන්න උත්හාන. බාහුව බලය හොඳට යෙද වෙනවනේ. බාහුව බලය හොඳට යෙද වෙනවා. අතපය වේදෝගෙන පොල් වලු කටින් එල්ලම් බහින කට්ටිය අපි දැකලා තියෙනවා නේ.
උත්තාන වීරය ගොඩාක් ඕනේ. ඒගොල්ලන්ට අනිවාර්යෙන් දාඩියක් දානවානේ. රසේදාවක් තිස්සා ඇඟපත පුරාම දාඩිය. එකක් බයට එකක් රාත්‍රී දෙගොඩ හරියේ ගස්බඩ ගාලා. හැබැයි ඒ පොල් එයාට ආවේ කොහොමද කියලා කොන්ද කෙලිතියක් කියන්න බැම්ම දෙක හොරපො. ඒවා නිත්‍යානුකූලව ගෙනපුව නෙමෙයි. ඒවා දැහැමිව ගෙනපුව නෙමෙයි. ඒවා සදාචාර සම්පන්නව ගෙනපුව නෙමෙයි. බුදුදහම අහන්නේ නැහැ. ඇයි ගිහියෝ මෙච්චර හම්බ කරන්නේ කියලා. බුදුදහම අහනවා කොහොමද හම්බ කරේ? ඇයි හම්බ කරේ? මෙච්චර ඇයි? ඒව බුදුදහමට වැඩක් නැහැ. බුදුදහම අහනවා හම්බ කරපු විදිය කියන්න පුළුවන්ද කියලා. ලංකාවේ අර FCID කියන එකෙන් ඇහුවෙත් ඒක තමයි. ඇහුවට වැඩක් උන්නේ නැහැ මම හිතන්නේ. ඉතින් විතරයි කියලා මගේ හිතේ. කෙසේ නමුත් බුදුදහමත් අහන්නේ ඒ වගේ එකක් තමයි. මොකක්ද අහන්නේ? ඔබ හම්බ කළ විදිය මිත්‍යානුකූල. ධර්මානුකූල. සම්මා ආජීවයට අනුගතද? නැත්නම් ඔබ මිච්ඡා ආජීවය මත පදනම් වුණාද ඔබේ ධන සම්පාදනය? අරි පරිස්සම් වෙන්න ඕන ඔය සල්ලි හම්බ කරද්දී. මොකද වැරදියට ඔය අනුන්ට ගිනි ගෙඩි දීලා අර හැමෙන් හොයනවා නේද? පුදුම දේවල් ලියදෙන්නේ. ඒ හම්බ කරපුවා හිතන්නවත් බැරි ගණන් වලින් තමයි ඊට පස්සේ යන්න පටන් ගන්නේ. හරි පරිස්සම්. නිත්‍යානුකූල වෙන්න ඕනේ. ධර්මානුකූල වෙන්න ඕනේ. යුක්තිකරුක වෙන්න ඕනේ. සදාචාර සම්පන්න වෙන්න ඕනේ. ලෝකෙට ඒ ඔක්කොම එලිදරව් කිරීම නෙවෙයි වැදගත්. හදවතට එකඟව තමන් දේවල් හම්බ කරේ කොහොමද කියන එක තුල තමන්ට වදයක් නැති වෙන්න. තමන්ට තමන් ගැන guilty consciousness නැති වෙන්න ඕනේ නේ. වරදකාරී හැඟීමකින් තමන් විඳවන්නේ නැති වෙන්න. එතන ඉඳලා ඕන තරම් උත්සාහවත් වෙන්න. ගාන ප්‍රශ්නයක්. ගොඩාක් අය හිතන මේ බුද්ධ ආගමේ කිසිම උනන්දුවක් ඇති කරන්නේ මේ නිෂ්පාදනයට, සංවර්ධනයට, පොහොසත් වීමට බුදුදහම උනන්දු කරනවා. බුදුදහම කියන්නේ උත්තාන වීර්යය. බුද්ධිය, නුවණ නේ ඒ ඔක්කොම ඇති කරගන්න. හැබැයි ඒකේ තියෙන්න ඕනේ නීතිගරුක බව. යහපත් බව. යහපත් බව නැතුව කොහොම හරි හම්බ කිරීම බුද්ධ ධර්මනේ. හම්බ කරන ප්‍රමාණික ප්‍රකෝටි ගානක් වුණත් කමන්නේ ගිහි උත්සාහයෙන් නම් දැහැමිවන නිත්‍යානුකූලවන ඒක ඕනේ ජීවිතේ. දැන් ඒක ළමා කාලේ ඉඳලා හැබැයි උත්සාහය ඇති කරා. මොකද ළමා කාලේ ඉඳලා උත්සාහවන්තකම ඇති කරගත්තොත් අධ්‍යාපනයෙන් ඉතාම ඉහළ තලයකට යවා ගන්න පුළුවන්. අධ්‍යාපනයෙන් ඉතාම ඉහළ තලයකට ගියොත් ඊට සාපේක්ෂ හොඳ වෘත්තියක් ලබා ගන්න පුළුවන්. හොඳ වෘත්තියක් හෝ ව්‍යාපාරයක් හෝ ආරම්භ කරොත් ඊට සාපේක්ෂව හොඳ ආදායම් ලබන්න පුළුවන්. එහෙම වුණොත් එයාට සන්ධ්‍යා සමය පවා බොහෝම සැනසෙලිදායකව ගෙවන්න පුළුවන් ද බැරිද? ඔය පුංචි කාලේ උත්සාහවන්ත වෙන්නේ නැතුව ඉඳලා ඉස්කෝල මගහැරලා ඉගෙන ගන්න නැතුව ඉඳලා අන්තිමට තරුණ කාලේ කුලි වැඩ කරන් ජීවත් වෙන්න වෙනවා. එදිනෙදා ජීවිතේ යන්තම් කියක් හරි ඔයා. එතකොට වයසට යනකොට ඉතිරි කරගත්තු කිසිවක් නැහැ. මම දකින්න ඇත්තට ඔය ලංකාවේම අවුරුදු 70 විදි 500 සීට්ටු දාන අහිංසක ආච්චිලා මම දැකලා තියෙනවා. අවුරුදු 70 විදි සීට්ටු දාන්න වෙයි. මෙහි සීට්ටු කාරෝ නැද්ද? නෑ. දාන්න දෙන්නේ නැහැ. ඉන්න නැති නේ. අනිවාර්යෙන් ඩොලර් සීට්ටු කාරෝ ඇති නෑ. ලංකාවේ මිනිස්සු මට කොරියාවේ ගියපු වෙලාවක සවුත් කොරියාවල හම්බුණා. අපි කොරියාවේ කීප ලක්ෂ 3ක් විතර ලංකා මුදලින් පඩි ගන්නවා. එහි ගිහිල්ලා බූරුව ගහන්නේ උන්නේ. අර ගම්වල බූරු ගහනවා කියලා කරන්නේ. අහුවෙලා ඩිපෝට් කරනවා. පත්තරේ වැටෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියෝ 10 දෙනෙක් බූරුව ගස්සා ලංකාවේ. ලැජ්ජ මම යෝජනා කරනවා ලංකාවෙන් එනකොට අතාරින්න ඕනේ දේවල් අතාරින්න. තියාගන්න ඕන දේවල් විතරයි අපේ කියලා තියාගන්න.
හොඳ දේවල් ටික නේ යහපත් දේවල් ටික බෞද්ධකමට අවමානයක් නොවන දේවල් ටික නේ අපේ කමට අපේ රටට සිංහලකමට අවමානයක් නොවන දේවල් ටිකයි අපි තියාගන්න ඕනේ ශ්‍රී ලාංකිකයෝ විදිහට අපිට සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් ගෞරවයෙන් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්න පුළුවන් දේවල් ටික අපි තියාගන්න අනිත් ටික අයින් කළා දාගන්න ඕනේ ලංකාවෙන් වුණත් නරක දේ ඕනේ නැහැ නේ අපේ රටේ කියලා ඕන කුණු ගොඩ තියාගන්න ඕනේ නැහැ ඕනේ ඒ නිසා ඔය වයසට ගියාම නේද මේ රටවල් වල ඇවිල්ලා වැදගත් විදියට රස්සාවක් කරලා සල්ලි හම්බ කරන්න පුළුවන්කම තියෙද්දි ඔය අනවශ්‍ය පාරවල් වල යන්න එපා වෛවරයක් නැට අන්තිමට දන්න සිල්ලන්නට මේ අසහනෙන් ඉන්න වෙයි හැමතිස්සෙම බුද්ධිමත් වෙන්න බොහොම බුද්ධිමත් හරි උත්හාන වීර්යය මේ චූටි දූල පුතාලගේ ඉඳලා ඇති කරවන්න ආන්දර නැගිටලා වැඩ කරන් පාඩම් කරන් ඉගෙන ගන්න අර අපේ පැරණි කියමනක් තියෙන මට මතකයි අපි පොඩි කාලේ අපේ අත්තම්මලා කිව්වේ කම්මැලි කොල්ලනේ පොල් කටුවගෙන අතිනේ ඵලයව හිඟමනේ නේ හරි කියමනේ කම්මැලි වුණත් පොල් කටුවක් කරන් හිඟා කන්න තමයි වෙන්නේ කියලා නොකිය කිව්වා ඇත්තටම ඔය අනාථ භාවයටපත් වෙලා කැත්තොරක් නැතුව අතපාල ජීවත් වෙන බොහෝ දෙනෙකුගේ අතීතය හෙව්වොත් එයාගේ ජීවිතයට ඕන කරන උත්හාන වීර්යය එයා දිනු කරන්නේ උත්හාන වීර්යය පවත තුන්වෙනි මල කඩේ තමයි ඒකත් ඔබේ ශරීරයට අදාළ එකක් ශරීරයට මල කඩයක් වෙනවා මොකද කුසීතකම ශරීරේ මල කඩ කන්න හේතු වෙනවා ඔබේ තියෙන කුසීතකම ඒ කියන්නේ නිතරම අතපය පොරෝගෙන ඉන්න කැමතිකම පොටු උඩින් කකුල් දෙකක් කොච්චර හරි තියාගෙන ඉන්න තරම් කම්මැලිකම වල අපිට තියෙන්නේ අන්දටම වෙලා ගුල්ලි වෙලා ඉන්න අසකම් තියෙන්නේ අන්නේ කුසීතකම ශරීර මල කඩ කන්න හේතු වෙනවා ඒ කිව්වේ ශරීර මල කඩ කනවා කියන්නේ ආරෝග්‍ය පරමාලාභ කියපු නිරෝගීකම නැමැති උතුම් ලාභය අපිට අහිමි වෙලා යනවා අපේ ශරීරය කුසීතව ගුලි ගහගෙන ඉන්න ගත්තොත් හැමතිස්සෙම ඒ කියන්නේ මොකද්ද ශරීරය බොහොම ක්‍රියාශීලී එකක් බවට පත් කරන්න නැත්නම් ශරීරෙට බොහෝ ලෙඩ දුක් හට ගන්නවා ව්‍යායාම කරන එක වයෝබෝධාය නම් අඩුම ඇවිදින එක නේ ඇවිදින එක ඒ ටික කරගන්න අර ශ්‍රී දලදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩම කරන අර නැදුම් ගමේ හස්තියනේ හරි වයසයි දැන් මට නැදුම් ගමේ රාලහාමි මගේ හිතවත් ඉතින් මම එතුමාගෙන් අහලා තියෙනවා මේ හස්ති රාජ්‍යය ඇයි ඔබතුමා නුවර දක්වා පයින් එක් කරන්නේ. එයාට ඉතින් හමුදා ආරක්ෂාව, පොලිසිය ආරක්ෂාව දීලා නුවරට එක් කරන්නේ. ඒත් මං අහලා තියෙනවා ඇයි එහෙම පයින් එක් කරන්නේ. එයාට හොඳ වාහනයක් එයා ගෙනියන්න හදන්න පුළුවන්. නැදුකමේ රාලහාමි මට මිට අවුරුදු කිහිපයකට කලින් කියපු එකක් තමයි මේ නිකන් ඇතෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ බෝධිසත්වයෙක්. මෙයා වෙනුවෙන් මට AC කරලා හරි වාහනයක් හදන්න පුළුවන්. ඒත් මම ඒක කරන්නේ නැහැ. මොකද හේතුව මෙයා මෙච්චර කල් දලදා හාමුදුරුවෝ වැඩමුවේ මෙච්චර කල් මෙයා ජීවත් වුණේ පයින් ඇවිදින්න. පයින් ඇවිදින එක තමයි ඇතෙකුට දීර්ඝායුෂ ලැබෙන කාරණේ. මේ රටවල වලත් ඉතින් පිළිගන්න එකක් නෙනේ. ඇවිදින එක දීර්ඝායුෂ ලැබෙන නිරෝගීකම ලැබෙන කරුණක් කියලා. ඔය දැන් Apple සමාගමෙන් හදපු ඔරලෝසුවේ ඔක්කොම කවුන්ට් වෙනවනේ නේද? ඇවිත් ස්ටෙප්ස් ගන්න නේද? ඔක්කොම ටික සටහන් වෙනවා. කොච්චර කොලෙස්ටරෝල් පිච්චිලාද, කැලරි කොච්චර දහනය වෙලාද ඔක්කොම ටික ඒකේ වැටෙනවා දැන් නේ. ඒගොල්ලෝ කියන්නේ ඉතින් පියවර දසදහසකට වඩා දවසකට ඇවිදින්න ඕනි කියලා. ඒ කියන්නේ යටත් පිරිසෙන් කිලෝමීටර් 7ක්.
මම ඒක පළවෙනියෙන්ම අහපු දවසේ මට මතක් වුණා ලංකාවේ කතාව ඇවිත් පය අද මේ රටවල මිනිස්සු ඔරලෝසුවේ දාගෙන ගනිනවා දවසේ කොච්චර ඇවිදද කකුල් දෙක මූ කරලාද අද ගයිනවා අපිට ඔය කියමන් කියලා දෙති කිව්වේ මොකක්ද හැම එකටම කායක හැම එකටම වාහන පාවිච්චි කර කර ලෙඩ වෙන්න එපා පුළුවන් තරම් කය චලනය කරන්න නේ කය චලනය කරන්න එතකොට තමයි නිරෝගීකම ඒක හරිය වැදගත් මෙහෙට ඇවිල්ලා ඉන්න වැඩිහිටි මෑණිවරුන්ටයි පියවරුන්ටයි නේ මොකද මෙහෙට ඇවිල්ලත් වැඩිපුර අපි කෑම කන්නේ සිංහල කෑම නිසා හරීම පරිස්සම් වෙන්න ඕනේ ඇඳට පුටුවට වෙලා නොඉන්න අඩුම දවසේ කිලෝමීටර් 5ක් ඇවිදලා යන්න ව්‍යායාම කරන්න ඇඟ මලකඩ කනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා මොකකින්ද එය සලවන්නේ නැතුව කුසීතව මොකද නිරෝගීකම නැති වුණා කියන්නේ ඔක්කොම නැති වුණා වගේ තමයි මොන දේ තිබුණත් ලෙඩෙක් නම් පැරණි කියමන ආයෙත් මතක් කරමු රජෙක් ගුණත් ලෙඩෙක් නම් වැඩක් නැහැ නිරෝගීකම නැතුව මොන දේ තිබුණත් සුවයක් නැත්තටනේ නිරෝගීකම ඕනි නම් හොඳට අතපය වෙහසවල කටයුතු කරන කුසීත නැති අය බවට ඔබපත් වෙන්නම ඕන කුසීත නැති මෙහි ඉතින් ඔය ජිම් එකම හරියට තියෙනවා අනිත් එක මෙහි ඇවිද්දයි කියලාත් එහෙම කවුරුත් වැරදියට බලන්නෙත් නැහැ ලංකාවේ නම් එහෙම ඇවිදින්න අමාරුයි මොකද හේතුව ඇවිද්දොත් ඇවිදින්න නැති මිනිස්සු ඇවිදින මිනිස්සුන්ට පද හදලා දෙනවා අරුන්ට තෙලෙයි ඔයා තමයි ඉතින් කාලා කරන්න තියෙන්නේ පද හදන දන්නේ ඒක මේ සෞඛ්‍ය කියලා දැන් ඔය මම රටවල් වලට ගියාම විවේක තියෙන දවස්වලට ඇත්තටම මම කිලෝමීටර් 7-8ක් ඇවිදිනවා මම සති දෙකකට කලින් මම ස්විට්සර්ලන්ඩ් වල හිටි දවසට කිලෝමීටර් 8-10 ඇවිත්තා ඉතින් මිනිස්සු අතවනාගෙන යනවා ලංකාවට කියන්නේ එහෙම ඇවිදින්න බෑ මං ඇවිදිනව දැක්කොත් කිය යන බද්ධිය හඳුරුන්ටත් දැන් තෙලේ අන්න ඒ ගමන ජොගින් පටන් මොනවා කරන්නද නේ දැන් මේ රටවල් වල ඉන්නකොට ඔහොම පද හදන්න කවුරුත් නැහනේ අඩුම ඇවිදින්න දෙයනේ කියලා ඇඟපත නේද නිරෝගීව තියාගන්න කන්දක් නගින්න ජිම් එකට යන්න නේ බුදුරජාණන් වහන්සේ පවා කියලා තියෙනවානේ ඇඟ නිකන් තිබුණොත් මලකඩම කනවා කියලා කුසීත වෙන්න එපා සීත තමයි ඉතින් සීතට ඔරොත්තු දෙන්න ඇඟ ශක්තිමත් කරන්න ඕනේ ප්‍රශ්නේ දවසට දාඩිය දාන්න නැහැ තමයි ඉතින් ඒ ඔරොත්තු දෙන්න හදා ගන්න ඕනේ නැත්තම් ඔබට මේ රටවල ජීවත් වෙන්න බෑ මේ රටට ගැලපෙන ඔබේ කය හරියට පරිස්සම් කරන්න හරි ඒක තමයි තුන්වෙනි හතරවෙනි එක සංරක්ෂණයට මලකඩේ තමයි ප්‍රමාදය තේරුණාද සංරක්ෂණයට මලකඩේ මොකද ප්‍රමාදය ඒ කියන්නේ රැක ගන්න ඕන නම් ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වුණොත් රැක ගන්න හම්බෙන්නේ කවුරුවක්ක මොකක්වත් තේරුණාද තමන් හරියට ගිහි ජීවිතය ගත කරද්දී එකිනෙකාට ආදරය කරුණාව සෙනෙහස බලා ගැනීම අහුම්කම් දීම ගරු කිරීම ඒ වගේ දේවල් ප්‍රධානය කරන්න කල් ගන්න එපා මොකද ඔබ කල් ගනිමින් ඉඳිද්දී අනේකා ඔබට අහිමි වෙන්න තියෙන ඉඩකඩ වැඩිද නැද්ද වැඩි ඔබ හොඳක් කියන්නේ නැත්නම් අගය කරන්නේ නැත්නම් ගරු කරන්නේ නැත්නම් ප්‍රශංසා කරන්නේ නැත්නම් ස්තුති කරන්නේ නැත්නම් ඔබ පහුවෙලා පටන් ගන්න ගිහින් හරියන්නේ එකක් නෑ ඒ වෙනකොට වෙන කවුරු හරි ප්‍රශංසා කරන්න පටන්ගෙන තිබුණොත් මොකද
සංරක්ෂණයට බාධාවක් ප්‍රමාදය. රැක ගන්න ඕන නම් ඉක්මන් වෙන්න කියලා තමයි කියන්නේ. රැක ගන්න ඕන නම් ඉක්මන් වෙන්න. ගයක් වුණත් එහෙම. ඔන්න පළවෙනි දවසේ දකින්නවා තෙමෙනවා. කියන උළු කැටයක් බිඳිලා වගේ. දෙවෙනි වැස්සටත් තෙමෙනවා. හදන්න ඕනි නේද? තෙමිලා වගේ. බිඳිලා වගේ. කොහොම ඉන්නවා අවුරුද්දක් හමාරක් යනකම්. ඊට පස්සේ දැන් අවුරුද්දක් හමාරක් ගිහිල්ලා හදන්න ඕනි කියලා සූදානම් වෙනකොට උළු කැටේ නෙවෙයි. එතකොට දාන්න වෙන්නේ වහලට මුළු පරාල තොගේම දාන්න වෙලා. මොකද ඒව ඉවරයි. කියන්නේ රකින්න ඕන නම් කල් ගන්න එපා. කල් ගන්න එපා. ගේට්ටුවක හරි පේනවනම් මල බැඳගෙන එනවා නේද? ඒක හූරලා දාලා ගාන්න තියෙනම් මොනවා හරි ආලේපනයක් ඒක නවත්තන්න ඒක ඒ දැකපු වහ කරන්න. ඊට පස්සේදී මාස 6-7ක් ගිහිල්ලා මොනවා ගෑවත් වැඩක් නැහැ. ඔවට පැරණි ගැමියෝ කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න වෙනකන්. ඒ නිසා සංරක්ෂණය කල් දාන්න එපා. රකින්න ඕනෑවට අදම මේ මොහොතේම කැප වෙලා රැකගන්න. කැප වෙලා. ඒක කල් දැම්මොත් මිනිස්සුયો නම් ඔබේ හිතින් යාවි. ඇඟ ඔහේ තියෙන්නේ. කොහොමත් ඉතින් හිතින් ගියාට පස්සේ ඇඟ තිබුණයි කියලා වැඩක් නැහැ. දේවල් නම් ඔබට ආයේ නැවත සංරක්ෂණය කරන්න බැරි තරමටම විනාශ වෙලා තියෙයි. ඒකට අලුත් එකක් ගන්න වෙයි. ලස්සන කියමනක් නේ. සංරක්ෂණය ඕනනම් සංරක්ෂණය නැති වෙන එක නවත්තන්න ඕනි නම් සංරක්ෂණය කරන්න ඕන නම් කල් ගන්න එපා. ඉක්මන් කරන්න. රැක ගන්න ඕන නම් ඉක්මන් කරන්න තීරණය. අප්‍රමාදී වෙන්න. කල් නොයවා කල යුතු පිළියම් කරා. කල් නොයවා ළමයින්ටත් තමයි දරුවන්ට බිරිඳට සැමියාට නෑදෑයොන්ට ඕනම කෙනෙකුට අදාළව මේක වළංගුයි. එයා රැක ගන්න ඕන නම් ඉක්මන් කරන්න. පේනවනම් යන්නේ වැරදි පාරේ කියලා අනේ තාම පොඩි ඔය කියපු ආවේ පාස්සේ හරියයි. මොකද ඉතුරු වෙන්නේ නැති බව මතක තියාගන්න. සියල්ලට වෙන්න ඕනි ඔක්කොම විනාශ ටික වුණාම ඔබ විඳවල වැඩක් නැහැ. අශ්වයා ගියාට පස්සේ සාලේ වහලා වැඩක් නැහැ. ආඳ ගියාට පස්සේ වල්ගෙන් අල්ලලා වැඩක් නැහැ. තේරුණානේ? පරිස්සමෙන්. ආඳ ගියාට පස්සේ වල්ගෙන් අල්ලලා වැඩක් නැහැ. ඊටු ටිකක් කොහොමද යනවා? අශ්වයා ගියාම සාලේ වහලා වැඩක් නැහැ. කල් නොයවානේ. කල් නොයවා රැකගන්න. දේවල් පුද්ගල. සංරක්ෂණයට මල කඩය නම් ප්‍රමාදයයි. දැන් ඒක පැහැදිලි නේ? හරි. දැන් අපි ඉගෙන ගත්තා ශාස්ත්‍රයට මල කඩය මොකද්ද? පරිශීලනයේ අයිය කියන්න ඕන නැත්නම් චුල්ලපන්තක හමුදුරුව වගේ කියලා මට හිතෙනවා. මුල ටික මතක නෑ මැදට යනකොට නේද? එතකොට ශාස්ත්‍රයකට නම් පරිශීලනය නොකිරීම. හරි. ඊළඟ එක මොකද්ද? ඉහි ජීවිතයකට නම් උත්හාන වීර්යය නැතිකම, උත්සාහය නැතිකම, මලකඩ. එක මලකඩ. ඊළඟට ශරීරයට නම් මලකඩය මොකද්ද? කුසීතකම. හතරවෙනි එක සංරක්ෂණයට මලකඩය නම් ප්‍රමාදය. ඊළඟ එක උපාසකම්මලට කියලා තියෙනවා. දුෂ්චරිතය තමයි කාන්තාවකට මලකඩය. ගැහැණුකමට මලකඩය තමයි දුරාචාරය. දුෂ්චරිතය. මොකද අපේ ශාසනයේ
අම්මට දීලා තියෙන්නේ සමතනවත් නිසිතනවත් නෙමෙයි. අම්මට දීලා තියෙන්නේ ඉහළම තැන. ඊට එහා දෙන්න දැනක් බෑ. බුද්ධෝවිය පිතා කියලා නෙවෙයි මුලින් කියලා තියෙන්නේ. බුද්ධෝවිය මාතා. මුලින් තියෙන්නේ පිතා මාතු උපට්ඨානං කියලා නෙමෙයිනේ. මොකද තියෙන්නේ? මාතා උපට්ඨානං. පරාභව සූත්‍රයේ පිරිහෙනවා කියලා තියෙන්නේ පිතාට සලකන්නේ නැතුව ඉඳලා මවුට සලකුවේ නැතොත් නෙමෙයිනේ. යෝ මාතරං වා පිතරං වා චින්නකං ගත යොබ්බණ. වයසට ගියපු අම්මටයි තාත්තටයි සලකුවේ නැතොත්. සිංහලෝවාද සූත්‍රයේ නැගෙනහිර දිසාවට මුලට දාලා තියෙන තාත්තා නෙවෙයිනේ. මාතා පිතා දිසා පුබ්බා. අම්මා තාත්තා. තේරෙනවනේ අපේ ශාසනයේ නිසි තැන් සමතැන් කතා නෙවෙයි. කාන්තාවට දීලා තියෙන්නේ දෙන්න තියෙන ඉහළම තැන. ඉහළම. ගෙවල් වල ඉන්නේ උන් දුන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ. බුද්ධ ශාසනය දීලා තියෙනවා. සමා වෙන්න කිව්වොත්. මේවා නිකම් මේ බුද්ධ ආගම පිටින්නේ යන්නේ නේද? මේ බුද්ධ ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. බුද්ධ ධර්මයේ කාන්තාවට දිය යුතු උපරිම තැන දීලා තියෙනවා. එහෙම ගෘහස්ත කාන්තාව එහෙම අවමානයට, හිංසනයට, පහත් කිරීමට බුද්ධ ධර්මයේ කොතනකවත් ලක් කළා නැහැ. බුදුහාමුදුරුවෝ මොන්න තරම් සටනක් කරන්න ඇද්ද? අර බමුණෝ ගැහැණු අයව කොන් කරද්දිනේ ඉගෙන ගන්න දෙන්න එපා, ආගම අදහන්න දෙන්න එපා කියලා කොන් කරපු කාලෙකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු අයිතීන් ලැබෙන්න ඕනි කියලා. අර කොසල් රජුගේ මූණ නරක් වෙනවනේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡාවක් කර කර ඉන්නවා. ඇමතියෙක් ඇවිල්ලා කියනවා නෝනට දුවෙක් හම්බුණා කියලා. මෙයාගේ මූණ දික් වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මොකද කියලා. කියනවා මගේ බිසිමට දුවෙක් ලැබිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නසෝ සබ්බේසු තානේසු පුරිසෝ හෝති. ඉත්තිපි පණ්ඩිතාවන්ති තත්ත තත්ත විචක්කන. හැමතැනම මේ පිරිමි පණ්ඩිතයෝ කියලා රජතුමා හිතා ගන්න එපා. එහෙම හිතාගත්තොත් ඔබතුමාට වරදිනවා. විචක්ෂණ නුවණ තියෙන කාන්තාව පණ්ඩිතයෙන් යුක්තයි. ඒක මේ ජෙන්ඩර් කියන එක මත නෙවෙයි නුවණ කියන එක තියෙනවා. ස්ත්‍රී පුරුෂ බව මත නෙවෙයි. එයා වඩන් ආපු දේවල් කියනවානේ. පුහුණු කරන් ආපු දේවල් තියෙනවා. ඉතින් පුහුණු කරන් ආපු කිසිවක් නැති පිරිමි ඉන්නවනේ මොලේ වැඩ කරන්නේ. කාන්තාවත් එහෙම ඉන්නවනේ. ඒක මේ ස්ත්‍රී පුරුෂකම නෙවෙයි. ඒක තියෙන්නේ එයා එහෙම නුවණක් දියුණු කරලා නැද්ද? අඩුම සංසාරේ නැත්තම් පුංචි කාලේ හරිනේ. පුංචි කාලේ හරි අධ්‍යාපනයක් ලැබලා හරි පරිසරයක ජීවත් වෙලා හරි අම්මා තාත්තා ලැබලා හරි සමාජයක් ගුරුවරයෙක් ආශ්‍රය කරලා එහෙම එයා දියුණු වෙලා නැත්තම් එයා පිරිමි වුණා කියලා මොලේ නැහැ. එයා ගැහැණු වුණා කියලා මොලේ නැති වෙන්නේ නැහැ. ඒ සව හොඳට මේවා තේරුම් ගන්න. බුද්ධ ශාසනයේ එහෙම කාන්තාවට මේ ස්ත්‍රීත්වයේ පුරුෂත්වයේ මත කදාකත් අවමන් කරන්නේ. උප්පත්තිය මත කවුරුත් වර්ග කරන්නේ නැහැ නේ බුද්ධ ආගම. උප්පත්තිය ලැබිච්ච දේ පිළිගන්න කියලා කියනවා. ඒක ගැන හීනමානේ හදාගන්න එපා කියලා. ඒත් ඒකෙන් පහත් කරන්නේ. කදාකත් බුද්ධ ධර්මයෙන් කළා නැහැ. හොඳට ඒක තේරුම් ගන්න. ඉතින් කාන්තාව ගැන කියනවා ඇය දුස්චරිතවත් වුණොත් නම් ඒක ඇයගේ ජීවිතේට ලොකුම දිරායම්. ලොකුම පරිහානිය. ඒක අම්මා සුචරිතවත්. ඇත්තටම ඔය ලංකාව වගේ ආසියාතික රටවල් වලදී ආසියාතික රටවල් මේ ලෝකේ කොයි රටේ ආරක්ෂාව කියන එකේදී රළු ආරක්ෂාව යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා ඒගොල්ලෝ කරනවා. හැබැයි මෘදු ආරක්ෂාව කියන එක soft security කියලා එකක් තියෙනවා, security කියලා නේ. ඒක මෘදු ආරක්ෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම කේන්ද්‍රීය කාරණාව වෙන්නේ මාතෘකාව. අම්මා ඒකනේ හැම රටකම කාන්තාව රකින්න ඕන කියන දැන් බුද්ධිමත් ලෝකයේ ඇවිත් කාන්තාව ගුණාත්මක වෙන්න ඕනේ.
කාන්තාව බොහොම උසස් තත්ත්වයක කායිකව මානසිකව නිරෝගීව ඉන්න ඕනේ කියලා. ඒ පිළිගන්නේ මොකක් අතින්ද නෙවෙයි. කාන්තාව පිරිහෙනකොට ඒ මුළු ගෙදරම පිරිහෙනවා. ඒක හරියට මේ වගේ. එක වාක්‍යයක් විදිහට කිව්වොත් අම්මා පිරිහිච්ච ගෙදර විනාශ. අම්මා පිරිහුනොත් ඒ ගෙදර බේර ගන්න තැනක් නැහැ. අම්මා පිරිහුණා කියන්නේ ඒ ගෙදර ඉවරයි. හරියට හාමුදුරුවෝ පිරිහුනොත් ගම ඉවර වෙනවා කියන්නේ. ඔබ බලන්න ඒ කියන්නේ හාමුදුරුවෝ කෙනෙක් පිරිහිච්ච ගම වලට වෙලා තියෙන දේ බලන්න. මුළු ගමම බේබදු වෙනවා. මුළු ගමම කිසිම කෙනෙකුට ගරු කරන්නේ නැති මහා තර්ජනය කරන තක්ස්ලා වගේ නේද? මිනිස්සු ඉන්න ගම් බවට පත් වෙලා තියෙන හොඳට හොයලා බලන්න ඒ පන්සලේ හාමුදුරුවෝ දියුණු නැහැ. ආධ්‍යාත්මික උසස් නැහැ. ඥානය නැහැ. මිනිස්සුන්ට බුද්ධිය ප්‍රබෝධමත් වෙන විදියට මිනිස්සුන්ගේ නුවණ අවදි වෙන විදියට කතා කරන්න දන්නේ නැහැ. ජීවත් වෙන්නේ නැහැ. අවවාදයක් දෙන්න තරම් හමුදුරු ආදර්ශයක් ඇතුව ගමෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ ගම ඉවර වෙනවා. කියන්නේ සිංහල ජාතිය කියන ජන කණ්ඩායම ලෝකේ තාම සුළු කණ්ඩායමක්. ඒ ජාතිය ආරක්ෂා කර ගන්න නම් පරිස්සම් වෙලා ඉන්න ඕනි දෙන්නයි. එක්කෙනෙක් හමුදුරුවෝ අනිත් එක්කෙනා අම්මා. අම්මා කෙලෙසුණු ගමන් ගෙදර කෙලෙසෙනවා. හාමුදුරුවෝ කෙලෙසිච්ච ගමන් ගම කෙලෙසෙනවා. හාමුදුරුවෝ පිරිසිදු ගුණධර්ම එක්ක ඉන්න තාක්කල් සුචරිතවත්ව ගම වටන්නත් බෑ, අපේ ජාතිය වටන්නත් බෑ. ඒ වගේමයි අම්මා පිරිසිදු ගුණධර්ම එක්ක ඉන්න තාක්කල් ඒ ගෙදර වැටෙන්නේ. අම්මා දුරාචාරයට ගියොත් ඔක්කොම ඉවරයි. අම්මා අතින් අතට අනෙක් කෙනෙක් වුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕනේ තමන් ගැන. තමන්ගේ මාතෘත්වය කාන්තාකම රකින්නේ අපි මව්කම නිසා. මව්කම. ඇය තමයි ලෝකය නිර්මාණය කරන්නේ නේ. ඇය තමයි ලෝකයට ජීවය දෙන්නේ. ඇය රැකෙන්න ඕනේ. ඇය අතින් අතට යන්න බෑ. ඇය තැන් තැන් වල රස්තියාදු වෙන්න බෑ. ඇය නිස්කාරණයේ අනිත් අයගේ අනවශ්‍ය අවධානයකට යොමු වෙන කටයුතු වල ඇය නියැලෙන්න බෑ. ඇය රැකෙන්න ඕනේ. මොකද ඇය රැකෙනකොට අනිත් අය රැකෙන්නේ ඇයගේ වටා. තේරුණාද? ඒ කියන්නේ ඔය තාත්තලා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගෙවල් වල වුණත් පවුල කඩන් වැටෙන්නේ නැතුව තියනවා කවුරු ඉන්නද? ළමයි හිත හදාගෙන අම්මා ඉන්නවා. කොහොමත් ඉතින් අපේ සමාජයේ ගොඩාක් රැකුනේ ඉස්සර අපේ කාන්තාවෝනේ. කාන්තාවෝ හැමතිස්සෙම විවාහ ජීවිතයට පත් වෙනකම්ම කිසිම ආකාරයක කාමුක සම්බන්ධකම් වලට වගේ යන්න බය වුණා ඇය. ඇය කල්පනා කරේ මං කවදා හරි අම්මගේ මූණ බලන්නේ කොහමද? අම්මා තමයි දුව ආරක්ෂා කරපු චරිතේ. පුතෙකුට උනත් තිබුණේ මං වැරද්දක් කළා අම්මට මූණ දෙන්නේ කොහොමද? අම්මටනේ. තාත්තට මූණ දීම කොහොම හරි කරගත හැකි. තාත්තලට ඉතින් මූණ නොදී ඉන්න පුළුවන් නේ. අවුලක් නැහැ. හැබැයි මේ අම්මගේ ඇස් වලින් ගැලවෙන එක හරි අමාරුයිනේ. අම්මගේ ඇහැ හරිම අපිව අල්ල ගන්නවනේ. නේද? අම්මට බොරු කිරිල්ල හරි අමාරුයිනේ. අම්මට බොරු කිරිල්ල හරි අමාරුයි. තාත්තලට බොරු කිරිල්ලට වඩා හරි දුෂ්කරයි අම්මට බොරු කිරිල්ල. යාට තේරෙන්නේ. ඉව වැටෙනවා. අපි හැරෙනකොට ඉව වැටෙනවා. අම්මා රැකෙන්නේ. මම කියන්නේ මේ රටවල් වල හිටියට කමක් නැහැ. මේ රටවල් වල අම්මා කම රැකගන්න. ඔබ අම්මා කම රැකන් හරියට හිටියොත් කවදාවත් ඔබට ඔබේ ළමයි කියන එකක් නැහැ ඒජ් කෙයාර් සෙන්ටර් එකකට යන්න කියලා. තියාගන්න පුළුවන් අන්තිම දවස දක්වාම ඔබ තියාගන්න. ඔබ විතරක් නෙමෙයි ඔබ එහෙම රැකිලා හිටියොත් ඔබගේ සැමියාගේ රැකවරණයත් එතනින්ම හැදෙයිද නැද්ද? හැදෙයි. එතනින්ම හැදෙයි. නැත්නම් අපේ අර ಗುಣ පිරිහව ගත්තොත් නේ අපි දුර්ගුණ සහිතව ගෙවුවොත් එක වෙලාවකදී ළමයින්ට කිසිම ආකාරයක දැනෙන්නේ නැතු යනවා මෙයාලා මෙහෙම මගදී අතෑරියා විසික් කරා කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. ඒක එන්න දෙන්න එපා. ඒක එන්න නොදෙන්න නම් ඒගොල්ලෝ සැලකුවා නැත ඔබ ಗುಣ පිරිහව ගන්න. ඒක ඒගොල්ලෝගේ ප්‍රශ්නයක්. සලකනවද නැද්ද කියලා.
මම දන්නවා හැබැයි ඔබ හරි බීජ ඉන්දුවොත් හරි අස්වැන්න මිසක වැරදි අස්වැන්නක් එන්න විදියක් නෑ. වපුරන්නේවනේ නෙලන්නේ වපුරන්නේ. එඳ හරියෙම ඉඳන්. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම් බීජයද වපුරන්නේ ඒක තමයි නෙලන්න වෙන්නේ. හොඳ කරොත් හොඳ නරක කරොත් නරක. සරලවම තේරෙනවා. කර්ම විපාක. ඒ තමයි ඊළඟ කාරණේ. ඊළඟ කාරණාව වන්නේ 6 වෙනි කාරණාව වන්නේ දායකයාට මල කඩය තමයි මසුරු. කියන්නේ දෙන්න හිතන එක්කෙනෙකුට නම් ලොකුම මල කඩේ මොකද? මසුරුකම. මසුරුකම දීමට මල කඩය. දෙන්න බෑ මසුරුකම. දෙන්න නෙමෙයි තියෙනව හංගන්න ඉතින්. මසුරුකම කියන්නේ හුදෙක් නොදෙන එක විතරක් නෙවෙයි. මසුරුකමේ ස්වභාවය තමයි Tamanට තියෙන ඒවා අනිත් අය දකින්නටවත් කැමති නැහැ. මච්චරිය කෝසිය සිටුතුමා දෙවනි තට්ටුවේ හැංගිලා කැවුම් කෑවේ එකනේ. මිනිහා කනවා කෑවට යාගේ නෝනටවත් පේන්න කන්නේ. හොරෙන් කන්න යනවා. මොගලන් අම්තුරු ගිහිල්ලා ඒක මසුරුකම. ඒ කියන්නේ තමා සතු සම්පත් සංගවන සුළු ස්වභාවය. ඒක තමයි මච්චරිය කියන්නේ. මසුරුකම. තමන් ගාව තියෙන ඒවා හංගනවා දෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් දෙන්න තියෙන ලොකුම බාධාව තමයි මසුරුකම. ඒක ලෝභය දීර්ඝයක්. ලෝභය තව වර්ධනීය අවස්ථාවක්. ලෝභය වැඩි වුණාම අනිත් අයට දෙන්න නෙවෙයි තියෙන ඒවා දකින්නටවත් කැමති. ඒකනේ මට කුණ්ඩලීව ස්තෝපුවට ගෙනත් දැම්මේ නේ. ගේ ඇතුළේ ඉඳපු මට කුණ්ඩලී කන්න දෙන්නේ නැතුව පාණ්ඩුව හැදිලා ලෙඩ වෙලා මරණාසන්න වුණා ඇඳ පිටින් උස්සන් ඇවිල්ලා එළියෙන් තියුවා. මොකද හේතුව 80 කෝටියක් සල්ලි තියෙන මේ මිනිස්සයා පුතාට බේත් කරේ නැහැ කියලා මිනිස්සු බණී කියලා. තියෙන සම්පත් දකින්නට කැමති නැහැ. එයා කිව්වේ කහවණුවක් ගියත් අඩු වීමන්නේ කියලා. මසුරුකම පරිත්‍යාගයට තියෙන ලොකුම මලකඩේ. ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා මසුරුකම නැමැති මලකඩය ඉවර කරන්න ඕන නම් දීමම පුහුණු වෙන්න ඕනිද නැද්ද? පරිත්‍යාගයම පුහුණු වෙන්න. වෙන ක්‍රමයක් නැහැ. ඒක පටන් ගන්න ගෙදරින් නේ. එළියට දෙන්න එක සැරේටම අමාරුයි. තමන්ගේ බිරිඳට, තමන්ගේ දරුවන්ට, තමන්ගේ සැමියාට, තමන්ගේ අම්මා තාත්තට, අත්තම්මට සියට මෙතන ඉන්න අයගෙන් මේ චූටි ළමයි අරුණුකොට මේ අවුරුදු 40 පැනපු බොහෝ දෙනෙක් පුංචි කාලේ හැදුනේ අම්මයි තාත්තයි අතේ විතරක් නෙමෙයි. මෙතන ඉන්න අය කැඩෙනකන් වඩාගෙන ඉඳපු නැන්දලා, පුංචි අම්මලා, ලොකු අම්මලා ලංකාවේ ඉන්නවද නැද්ද? ඉන්නවා. කකුල් දෙක කර දෙපැත්තෙන් දාලා පෙරහැර පෙන්නන්න ගියපු නේද? පැය ගණන් අපි කරේ තියන් හිටපු මාමලා, ලොකු තාත්තලා අපි කාටත් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒගොල්ලන්ට උදව් කරන්න. ඒගොල්ලන්ට බෙහෙත් කරන්න. ඒවා ඔබේ යුතුයකම්. එතනින් පටන් ගන්න දී ඊළඟට මූණු නොබලා දිය යුතු දේ දිය යුතු තැනට අනිවාර්යයෙන්ම දීපු. මොකද අපි කොච්චර එක්කව කරත් අපි ඒව ගෙනියන්නේ මොනවද? ගෙනියන්නේ දීලා යන්නේ. ගෙනියන්න ඕන නම් මොන හරි දීලා යන්න කියලා තමයි ධර්මයෙන් කරන්නේ. දීලා යන්නේම නෑ. අන්තිම ඔක්කොම තියලා යනවා. මහා ඇලෙක්සැන්ඩර් රජුව අහලා තියෙනවානේ. මහා ඇලෙක්සැන්ඩර් ලෝකේ අල්ලගත්තනේ සැලකිය යුතු කොටසක් නේ යුරෝපයේ ආක්‍රමණ කරන උන්ට අල්ලගත්ත හොඳ රණදූරයක්. මරණාසන්න වුණා. එයා ලිව්ව අන්තිම කැමති පත්‍රය. අන්තිම කැමති පත්‍රයේ ආසටහන් කළා කාරණා තුනක්. එකක් කිව්වා එයාගේ කාර්ය මණ්ඩලයට ඇමතිවරුන්ට කතා කළා. මා මැරුණට පස්සේ මගේ දේහය ඔසවාගෙන යන්න ඕනේ රාජකීය වෛද්‍යවරු 4 දෙනා විතරයි. වෙන කවුරුවත් මගේ දේහය ඔසවන්න යන්න තාන. රාජකීය වෛද්‍යවරු 4 දෙනා තමයි මේක උස්සන් යන්න ඕනේ. ඊළඟ දෙවෙනි නියෝගය තමයි යාගේ අත් දෙක එක්කහු කොල්ල තියන්න. මේ සමාන අත් දෙක විතරෝල මෙහෙම විවෘතව තියන්න. තුන්වෙනි නියෝගය තමයි
එයාගේ දේහය ගෙනියන පාර දිගට එයා රැස් කරපු එයාගේ ධනය අතුරන්න. තුන්වෙනි මේක ඇමතිවරුන්ටයි නැදයින්ටයි ලොකු ප්‍රශ්නයක්. මහා අධිරාජ්‍ය ලෝකෙම යටත් කරගත්තු මිනිස්සයා කියනවා එයාගේ දේහය ගෙනියන කරතියන් යන මොන තරම්නම් මේ නෑදෑයෝ සේනාව හිතවතුන් කැමතිද? එයා කියන දොස්තරලා 4 දෙනා තමයි උස්සන් යන්න ඕනේ කියලා. එතකොට ඇහුවානේ රජතුමනි ඔබතුමා ඇයි මේ 4 දිනෙකට මේක පවරන්නේ? නෑ ඒක තමයි නියෝගය. ඒක කරන්න ඕනේ. මොකද හේතුව ලෝකේ හැමෝම දැනගන්න ඕනේ ඇලෙක්සැන්ඩර්ට හිටියේ ලෝකේ ඉන්න හොඳම දොස්තරලා 4 දෙනා. හැබැයි ඒ 4 දෙනාටවත් මගේ මරණය නවත්තන්න බැරි වුණා. ඇලෙක්සැන්ඩර් ජීවමාන කරවන්න බැරි වෙච්ච හින්දා මේ 4 දෙනා මේක ඉස්සන් යනවා. එතකොට ලෝකේ දැනගනි කාටවත් සදාකාලික නිරෝගීකමක් නැහැ. පළවෙනි. දෙවෙනි එක තමයි අත් දෙක දෙපැත්තට දාලා තියෙන්නේ. ඇයි කියලා වුනේ? සාමාන්‍යයෙන් අත් දෙක තියන්නේ එකව. නෑ මිනිස්සු හිතයි ඇලෙක්සැන්ඩර් යනකොට අත් දෙක අස්සේ හරි මොනවා හංගා කියන්නේ. දැනගන්න ඕන ගෙනිච්ච. අත් දෙක දෙපැත්තට කරලා තියන්න කිව්වා. ඊළඟට කිව්වා හම්බ කරපු සල්ලි මිල මුදල් ධන දාන්නේ ඇයි පාර දිගේ අතුරන්න ඕන? එයා කිව්වා දැනගන්න ඕනි ඇලෙක්සැන්ඩර්ගේ දේහය ඉස්සරහට යද්දී ඒ හැම එකක්ම නතර වෙච්චා. දේහය විතරයි. එයාත් එක්ක කිසිවක් ආපු නැති බව. ඒ හින්දා අපි දොයට තේරුම් ගන්න ඕනේ දීලා කියොත් විතරයි අරන් යන්න. හැමෝටම මම යෝජනා කරනවා iPhone එක හදපු නේද? අපේ Apple සමාගමේ නිර්මාතෘවරයාගේ අන්තිම කාලේ සටහන් කියවන්න. අඩුම බුද්ධ ධර්මයෙන් තේරෙන්නේ නැත්නම් ඒ මනුස්සයා කියන එක හරි මොඩර්න් මනුස්සයෙක් නෙමෙයි. කියන එක තේරුම් ගන්න. එයා හරි ලස්සනට අපිට කියනවා අපි මිලියන බිලියන පතියෝ උනත් අන්තිමට මොකක්ද ඉතුරුනේ කියලා. එයා අපි වගේ උපත්ති බෞද්ධයෙක් නෙමෙයි. හැබැයි බෞද්ධ ධර්ම ජීවිතය තුළ එයාට වැටහිලා තියෙනකොට සත්‍ය කාට වැටුණත් සත්‍ය. සත්‍යෙට පාට නැහැ. කාට තේරුණත් තේරෙන්නේ නැහැ. බුද්ධිමත් වෙන්නේ. මස්සුරෝකම අපිට මල කඩයක් දෙන්න යනකොටම හිතෙනවා ඕනේ වෙයි. මෙච්චරම නැහැ. ඔච්චර මොකටද? අපිට හිතන්නේ අපේ මානසික ස්වභාවයනේ. අපේ මානසික හැටි දෙන්න නෙමෙයි. නිකන් කියාස් කරන්න යනවා. ඔය අලුත් අවුරුදු කාලේදීම ලංකාවේ ගෙවල් දොරවල් අස් කරනවා කියලා පටන් ගන්නවා. අස් කරනවා කියලා පටන් ගත්තට කිසිම එකක් අස් කරන්නේ නැහැ. ඔක්කොම පිහිනවා තියාගන්න. කියන්නේ නම් අස්පස් කරන්න ඕන කියලා. පස් නම් එකක්වත් පස් කරන්නේ නැහැ. අස්කිරිල්ල ගොඩාක් අමාරු වෙනවා. මොකද අයින් කරන්නේ අනකොට මෙතන ඕන වෙනවා කියලා. මේ අවුරුද්දක් තිස්සේ පාවිච්චි නොකරපු බෝතලුත් හිතෙනවා දැන් ඕන වෙයි. ඊළඟ අවුරුද්දෙත් අපි තියාගන්නවා. ඒකනේ අපේ ගෙවල් ඇත්තටම මේ හරිම ගොඩ ගැහිච්ච තැන. මම දකිනවා මේ රටවල් වල නේද මිනිස්සු බොහෝ දේවල් ඒ වෙලාව වෙනකොට අයින් කරලා ඕන කෙනෙකුට ගෙනියන්න කියලා පොඩි නෝටිස් දාලා තියෙනවා නේ. මම දැකලා තියෙනවා. හොඳ දෙයක්. ඒක අපි පුරුදු වෙන්න ඕනේ නේ. ඒක අපි පුරුදු වෙන්න ඕන. අයින් කරන්න ඕනේ වෙලාවේ අයින් කරන්න ඕනේ. ඒක ගෙනාවේ කීයක් දීලාද? ඒක මොන වගේ මතකයක්ද? මොකද ඔය ඔක්කොම අරන් යනවා නේද? කීයක් දීලා ගෙනාවා නේ? මොන මතක තිබුණත් ඉතින් ගෙනියන්නේ නැහැ. අයින් කරා. අර්ථාග්‍රහේ නිවර්තන්තේ. හම්බ කරපු හැම එකම gedara නවතිනවා. සුසානේ මිත්‍ර බාන්ධවක්. කොච්චර හොඳ අය ඥාතියෝ හිතවතුන් ආදරය ඔක්කොම තිබුණත් එන්නේ කනත්තට විතරයි. සුකෘතං දුෂ්කෘතං චෛව ගච්ඡන්ත මනුගච්ඡති. කරපු හොඳයි නරකයි දෙක විතරයි පස්සෙන් එන්නේ. හොඳ කරා නම් ඡායාව අනපායිනි. හේවණල්ල වගේනේ.
නරක කරා නම් චත්තං වහතෝ පදං කරතරෝදේ වගේ. පස්සේ මෙනවා. දැන් බුද්ධිමත් වෙනවනේ නේ. තීම අතහැරීම පරිත්‍යාගශීලී බව අපි අපේ ජීවිතේ පුහුණු විය යුතු දේවල්. ඊළඟ කාරණේ තමයි අකුශල ධර්ම තමයි මෙලොවටයි පරලොවටයි දෙකටම මලකඩේ. දස අකුසල ප්‍රාණඝාත කිරීම, හොරකම් කිරීම, වැරදි කාමය, බොරුව, කේලම, පරුස වචනය, හිස් වචනය, අනුන්ගේ දේට ආස වීම, දැඩි ලෝභය, අනුන් නැසේවා කියලා හිතන ව්‍යාපාදය, ඊළඟට මොනවා කරත් පව් නැහැ කියලා හිතන මිච්ඡා දිට්ඨිය. ඒවා මෙලොවත් මලකඩ කන්න, ඊළඟට පරලොවත් මලකඩ කන්න. ඔය දස අකුසල් කරන අයගේ මෙලොව ජීවිතේම පිරීලාද නැද්ද? පිරීලා. ප්‍රාණඝාත කරන, හොරකම් කරන, වැරදි කාමයට යන මිනිස්සුගේ ජීවිතවල එළියක් තියෙද කියලා. ඔය පෙන්නුවට අපි එන්ජොයි කරනවා, අපි ඉතින් මේ ලයිෆ් එක තියෙන්නේ විඳවන්න නෙමෙයි විඳින්න. කියා ඔය හතර වටේ ගියාට ඉන්නේ විඳෝනේ. විඳෝ ඉන්නේ. අසහනෙන් ඉන්නේ. කිසි සැනසෙල්ලක් නැහැ. එක දවසක්වත් නිදහසේ නිදා ගන්න නැහැ. ඒ වගේ වැරදි පාරවල් වල ගියපු කට්ටියට නේ හොඳට තේරුම් අරන් ජීවත් වෙන්නේ. හොඳට තේරුම් ගන්න. නෑ බොරු කී ඉන්නකොට කේලම් කියනේ. හිස් වචන, පරුස වචනනේ. මේවා කිය ජීවත් වෙන එක මේ මිනිස්සෙකු හරි ඛේදවාචකයක්. යම් මෙලෝ හරි පිළිහිලා යනවා. අනිත් එක තමයි මේ අනුන්ගේ දේවල් වලට ආස වෙන එකනේ. දැඩි ලෝභෙනේ. තමන්ගේ තියෙන ටිකටත් ආසාව දුරු කරගන්න කියන එක බුද්ධාගමේ යෝජනාව. මිනිස්සෙක් මේ අනුන්ගේ දේට ආස වෙන ගත්තොත් විඳවන්නමයි හේතු වෙන්නේ. හරි පරිස්සම්. ඊළඟට කොච්චර හරි අනුන් නැසෙන්න වෙනසෙන්න කිය හිත ඉන්නේ. අනුන්ට මනසින් ක්‍රෝධ කරන එකනේ. වෛර කරන එක. අරයා ඉවර වුණා නම් හොඳයි, මෙයා ඉවර වුණා නම් හොඳයි. මම නම් මේ දවස්වල විහිළුවටවත් Facebook එක පැත්තේ රවුමක් ගන්නෑ. වෛරී ප්‍රකාශනමයි. එකක්වත් මේ හොඳක් වෙන්න කියන ඒවා නෑ. සාප කරන ඒවා, එන ඉල්ලන ඒවා. මම දන්නේ මේක. මං කියන්නේ ලංකාවෙම ඉන්න මිනිස්සුන් ටිකක් හිතවත් හදාගත හැකි. පිට රටවල් වල ඉඳගෙනත් පැය 24 මේව බල වෛර කරන කට්ටිය ඉන්නවනේ. වැඩිම දේශ කර මට තේරෙන්නේ නැහැ එච්චරයි මිනිස්සු දේශෙන් ඉන්නේ කියලා. ඉතින් මේ පාලන ක්‍රමයන් වෙනස් කරන්න ඕන නම් හොඳම දේ ටිකට් එකක් දාගෙන නොවැම්බර් 16 ලංකාවට ගියා. ඡන්දෙ දුන්නා. ප්‍රශ්නේ ඉවරයිනේ. 1:40කට විතර සිංගප්පූරු එයාලයින් එකේ යන්න පුළුවන්. ඊටත් වැඩිද? alright okay. ඊට වැඩි. අඩුයි. අඩුයි. හරිනේ. හරියට කිව්වා ගන්න නේ. good. ටිකටින් කරන නෝන කෙනෙක් වගේ මට හිතෙන්නේ. that එකේක. good. හරි. එතකොට දැන් එහෙම જાතියට ඕනි නන්නේ රටට එච්චර ආදරේ නැහැ. මේ වගේ දෙයක් කරලා ඉවරයි. දැන් මේ රටවල් වල මිනිස්සු ඡන්ද කරන හැටි පේනවානේ. වෛර කර දත් මිටි කකා එන ඉල්ල සාප කර ඉන්නේ නැහනේ. ගියා අදාළ දිනේට ඡන්දෙ දුන්නා. මට ගොඩක් අය කියලා තියෙනවා ඡන්දෙ දුන්නේ නැත්නම් ගානක් දඩ ගන්නවා. ඒ නිසා දීලේ නැහැ ඉන්නවා කියලා. ඕස්ට්‍රේලියාවේ. මෙහෙදි මන් දන්නේ කොහොමද තත්ත්වය. ඒ සමහර රටවල් වල ඕස්ට්‍රේලියාවේ වගේ ඡන්දෙ දුන්නේ නැතුව දඩයක් ගන්නවා. එක්ක හේතු කියලා ලියුමක් යවන්න ඕනේ. දඩේ අඩු කරගන්න. ඒ වගේ ඡන්දෙ දෙන්න කියලා. එච්චරයි. මේ අපි කොච්චර හරි ද්වේෂයෙන් ක්‍රෝධයෙන් නිකන් හිතන්න මේ කාලේ අපි ඕම ඉඳි මැරිලා තියෙනවා. heart attack එකක්වත් ඇවිල්ලා. ඉවරයිනේ. මේ කරපු පිනුත් යට කරගෙන ඔය වෛරි අකුසල දේශ සහගත චෛතසික ටික බලවත් වෙලා තියෙන වෙලාවේ අපායකට යන්නේ. අනේ මේ තුට්ටු දෙකේ උන්නින්ද අපි අපායට ඕනද? මොකටද? අඩුම හරියමත් දෙයකට නම් කමක් නැහැනේ. කිසිම අපිට විශ්වාස කරන්න පුළුවන් ද මිනිස්සු කියන જાතිය මේ ලෞකික මිනිස්සුනේ. එනකන් හොඳයි ආවට පස්සේනේ වෙනස් වෙන්නේ මිනිස්සු. අපි මොකටද වෛරෙන්?
ඒ නිසා සිහි කල්පනාවෙන් රට ජාතිය හෝ ආගම හෝ මොකක් හරි ගැන හිතලා Taman දෙන ඡන්දේ ඒ වෙලාවට දී ගන්න. එච්චරයි. ඒක අපි අපේ රට මේ මගහැරීමක් නේ. අපි අපේ රටට ආදරේ නම් කරන්න කොච්චර වැඩ තියෙද නේ. ඔන්න තරම් වැඩ තියෙද. පළවෙනි එක අපි ලබන මේ අලුත් දැනුම මේ ලෝකයේ ඇවිල්ලා මිනිස්සුන්ට කියලා දෙන්න. මේ රටේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා. අඩුම මේ රටේ අත්තම්මල සියලා ජීවත් වෙන විදියවත් කියලා දෙන්න. කොච්චර ලස්සනද. ඔවුන් කොච්චර ආදරණීයද නේ. එකිනෙකා එක්ක කොච්චර සතුටින් මම දකින්නවානේ මේ පාරවල් වල යනකොට පාක්වල කොෆි බොමින් නේ පාරටදී ඒ උනාට ඔවුන් මූණු බලන් කතා කරනවා. ඔවුන් අත් දෙක අල්ලන් යනවානේ. අපේ ආච්චිට වඩා මීටර 100ක් එහෙ 100 යන්නේ. ආයින කර ප්‍රෝධ කර දාත්මී කාකා. ඒ කරුම කියවන්නේ අපිනේ. අපේ මැරෙනකන් සතුටින් ඉන්න කියලා දෙන්න බෑ. අංක 1. අපේ ජාතියට ආදරේ නැන්නේ මැරෙනකන් අපේ අත්තම්මෙක් සතුටින් ඉන්න. එයාගේ සැමියා එක්ක සැනසෙල්ලේ. එයාගේ බිරිඳ එක්ක සැනසෙල්ලේ. අපි අපේ ජාතියට උගන්වන්න. කෑවම කුණු ටික පාරට විසික් කරන්න යන්නේ නැතු. පාරේ කෙල ගහන්න නැතු. තියෙන ගහක් කොලක් දැක්ක මේකේ අතු බින්දගෙන යන්නේ නැතුව. කොච්චර දේවල් තීලි කරනකම්. රටට ආදරේ නම් ඒව කියන්නේ. නෑදෑයන්ට කියලා දෙන්න. ලංකාවට කියන්නේ ඒවා ක්‍රියාවට නම් වල පෙන්නන්න. ඔබත් එයා බෝට් එකෙන් බැස්ස ගමන් එතන ඉඳලා පුණු වීසි කිරිල්ල පටන් ගන්න එපා. මේ අවුලක් නැහැ. පටන් ගන්න එපා. එතකොට හරියන්නේ නැහනේ. අපි මෙහෙදි කරන ගොඩක් ඒවා එහෙ ගිහිල්ලා කරනවා නම් අපි ඇසුරු කරන මිනිස්සුන්ට දේවතාවක් හිතන්න වෙනවද නැද්ද? හිතන්න වෙනවා මේගොල්ලෝ පිටරට ඉඳලා ඇවිල්ලා කොච්චර හොඳට ඉන්නවද කියලා. ඒ නිසා රටට ආදරෙන් වැඩ කරා. අපි රටට ආදරේ අපි අවංකව අපේ රට වෙනුවෙන් කරන වැඩ කරනවා. හැබැයි වෛර ක්‍රෝධය හදන්නන් ඉන්න කැමති නැහැ. මොකද අපිට පරලොවක් තියෙනවා ලංකාව විතරක් නෙවෙයි. අපි සංසාරයක් විශ්වාස කරනවා. වෛරෙන් ක්‍රෝධෙන් දේශෙන් ඉඳලා මැරලා ගියොත් ඔක්කොම ඉවරයි. අපිට බුදුහාමුදුරුවෝ දේශනා කළේ සාමකාමී හිතක් තියන්න. සාමකාමී හිතක් තියෙන මිනිස්සයාට කාටවත් දැඩි ලෙස ඇලිලත් නැත්නම් කාත් එක්කවත් දැඩි ලෙස ගැටෙන්නෙත් නැත්නම් ඡන්දෙන් අගතියට ගිහිල්ලත් නැත්නම් ද්වේෂෙන් අගතියට ගිහිල්ලත් නැත්නම් මෝහෙන් අගතියට ගිහිල්ලත් නැත්නම් බයෙන් අගතියට ගිහිල්ලත් නැත්නම් ඒ මනුස්සයට හොඳ තීරණ ගන්නත් පුළුවන් වෙන්න. හරි දේසි. අගතිගාමී නොවිච්ච මනුස්සයා නිදහස් තීරණ ගන්න. බුද්ධිමත් වෙන්න. හරි. අන්තිම කාරණේ තමයි අවිද්‍යාව හැම දෙයකටම තියෙන මංගල. අවිද්‍යාව. කියන්නේ අපි මේ රසරේ දිගින් ටිකටම ඉපදෙමින් ජීවත් වෙමින් මිය යමින් මේ ගමන් කරන්නේ අනවරාග්‍ර වූ සසරක මොකක්ද? අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව පහළ කරගන්න නොහැකි වෙච්ච. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරගත්තු එකනේ. ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් දුකට හේතුව නිදහස් වීම, ඊට තියෙන උතුම් මාර්ගය, ත්‍රිලක්ෂණය, පටිච්චසමුප්පාදය අවබෝධ කරගත්තා නම්, ඒ අවිද්‍යාව දුරු කරගත්තා නම් අපි ඕන තැනක ආලෝක සම්පන්නයි මේ ලෝක ජීවිතය. අපිට දේවල් හරියටම පැහැදිලිව නිර්වුල්ව දකින්න අය වුණොත්, දේවල් හරියම නුවණින් දකින්න අය වුණොත් අපේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න ඉවර වෙනවා. ප්‍රඥාව කියන ආයුධයනේ මොහත් වෙන තරමට, අවිද්‍යාව කියන අඳුරේ එළියට එන තරමට මේ භවයත් සසරත් බොහොම සුවපත් වෙනවා විතරක් නෙමෙයි නිවන් මඟ සාධනය වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අවිද්‍යාව දුරු විලා යනවා. ඒකනේ සෝතාපන්න වෙන කොණ්ඩඤ්ඤ භික්ෂුව ගැන කිව්වේ. පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි නේ ඥානං උදපාදි. කොච්චර ලස්සන විවරණයක්ද. අපේ නුවණ දියුණු කරගන්න. මොකද අනුවණ කමෙන් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දැන් බලන්නනේ අර මුලින් කියපු කාරණා හතටම හේතුව මොකක්ද? අවිද්‍යාව. අඩුම අපි අර මුලින් කියපු පරිශීලනය නොකිරීම නිසා ශාස්ත්‍රය විනාශ වෙනවා කියන එක.
ඊළඟට උත්සාහ නොකිරීම නිසා ගිහි ජීවිතේ විනාශ වෙනවා කියන එක. කුසීතකම නිසා ශරීර විනාශ වෙනවා කියන එක. ඊළඟට ගත්තාම ප්‍රමාදේ නිසා සංරක්ෂණය කරන්න බැරි වෙනවා කියන එක. දුෂ්චරිතය නිසා කාන්තාව නාස්ති වෙනවා කියන එක. ඊළඟට ගත්තාම මසුරුකම නිසා අපේ පරිත්‍යාගශීලී බව නැති වෙලා යනවා කියන එක. අකුසල ධර්ම නිසා මෙලොව පරලොව වෙනසෙනවා කියන එක පවා දන්නේ නැත්තම් ওই ටික දිගටම කරන් යනවද නැත්ද? කරන්නේ. ඒක ගැනවත් විද්‍යාව නැත්තම්, ඒක ගැනවත් ප්‍රඥාව නැත්තම් ওই ටික කර කර ඉඳී ජීවිතේමනේ. ඒ නිසා හැම එකකටම තද බලම මල කඩේ තමයි මොකද්ද? අවිද්‍යාව. ඒ තැනට අවශ්‍ය කරන විද්‍යාව, නුවණ, ප්‍රඥාව, ඥානය, ආලෝකය අපි උදා කර ගන්න ඕනේ. පැයකුත් විනාඩි 15ක් ඔබ බණහන් හිටියා. ප්‍රමාණ. සාම්ශ්‍රදාව. අය හමාරය අපි බණ පටන් ගන්නකොට ඊළඟට දැන් 7:45ට විනාඩි 2ක් වගේ තියෙනවා. මේ පින්කම් මාලාවම අදින් අවසන් වෙනවා නේ. අදින් අවසන් වෙනවා පින්කම් මාලාවම මේ උතුම් පින්කම් මාලාව. ඉතින් ඒ උතුම් පින්කම් මාලාව අවසන් වෙද්දී අපි විශේෂ පුණ්‍යානුමෝදනා රාශියක් සිද්ධ කරන්නට මුලින්ම අපේ අක්ෂකනෝනත් ඒ වගේම අපේ ජීවක මහත්මයා මට සඳහන් කරේ අපි මේ උතුම් පින්කම් මාලාව කරන්න හිතාගත්තට මේ රට පුරා නගරවල ඉඳපු එයාගේ කල්යාණ මිත්‍රයින් සහ කල්යාණ මිත්‍ර සායනහන්සලා උපකාර නොකරා නම් මේ පින්කම් මාලාව මෙච්චර සාර්ථක ලස්සන පින්කම් මාලාවක් බවට පත්වන්නේ නැති බව. ඒ නිසා එතුමිය අපට සිහිපත් කළා මේ පින්කම අපිට කරගන්න උදව් වෙච්ච ඇත්තන්ට පළමුවෙන්ම පුණ්‍යානුමෝදනා කළ යුතුයි කියන කාරණය. එහිදී විශේෂයෙන්ම අපි ආරම්භ කර ඉන්වකාගෙල්, ඊළඟට ක්‍රයිස්ට් චර්ච්, ඊළඟට නෙල්සන්, ඊළඟට වෙලින්ටන්, පාමස්ටර් නොර්ත්, රොටරුව, හැමිල්ටන්, අවසාන වශයෙන් අපි ඕක්ලන්ඩ් වල මේ වෙලාව ඉන්නවා. මුළු නව ශ්‍රී ලංකාවේම ආවරණය වෙන විදියට යටත් පිරිසෙන් ධර්මදේශනා 25කට කිට්ටු ප්‍රමාණයක්. මොකද ප්‍රධාන ධර්මදේශනා සතියන්ත කීපය බැගින් තිබුණා. ඊට අමතරව හැම දවසකම උදේ දානයක්, දහවල දානයක්, ඒ හැම තැනම අපි දේශනාවන් සිද්ධ කරා අඩුම විනාඩි 45ක්. ඔක්කොම ධර්මදේශනා 25ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මේ කෙටි කාලය තුල මේ හැම නගරයකම සිද්ධ කරන්නේ. මම තාම කනගාටු වෙනවා මගේ අසනීප තත්ත්වයේ හින්දා මට එක බණයි අවලංගු කරන්න කියලා ඉල්ලීමක් කරන්න උනේ අද උදේ අපේ ලංකාරාම පන්සලේ දහම් පාසලේ දරුවන්ට යොදපු බණ විතරයි. මොකද මට මහන්සි සහ මගේ අසනීප තත්ත්වයත් එක්ක මං හෙට ලංකාවට යන්න ඕනි. පැය 17ක් විතර මම වන් ගමනක් තියෙනවා. ඒ නිසා ඒ සියල්ල එක්ක අද එක බණයි අවලංගු කරේ. මම ඒ ගැන ඇත්ත වශයෙන්ම කනගාටු වෙනවා. අපේ ස්වාමිනාහන්සලට මම කනගාටුව පළ කරන අය කහමුදුරවන්ට සමවිල්ල සිටියා. මොකද හේතුව කවදාවත් එහෙම හිතලා මතල කරන්නේ ඒ නොහැකි හින්දාමයි, අමාරු හින්දාමයි. ඒ අමාරුවෙන් හරි උදේ නැගිටලා බාරගන්න සූදානම් කරලා තිබිච්ච දානවලට මම ගියා. මොකද නැත්තම් අන්ත අසරණ වෙනවා. කී නැත්තම් දැහැ කිව්වනම් ඒ නිසා අපි සතුට වෙනවා මෙච්චර හොඳ පින්කම් මාලාවක්. මං හිතන්නේ නව ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයින්ගේ ඉතිහාසෙ නම් මෙහෙම මුළු රටම ආවරණය වෙන පින්කම් මාලාවක් කෙරලා නැහැ. සිටි එකක් දෙකක් නේද? කව කරලා ඇති. නමුත් මුළු රටම මේ පින්කම් මාලාවේදී ආවරණය වුණා. අපි හරි සතුටුයි මේ නව ශ්‍රී ලංකාවේ ඉන්න ශ්‍රී ලාංකික පිරිස හරිම ශ්‍රද්ධාවෙන් කැපවීමෙන් අපේ මේ දෙපළට මේ පින්කම් මාලාව සාර්ථක කරගන්න අප්‍රමාණම උදව් කළා. විශේෂයෙන්ම මේ පින්කම අද මේ දවසේ පින්කම මේ ස්ථානයේ තුල කරපු පින්කමේදී ලක් ඉවෙන්ට්ස් ආයතනයේ සම්පත් මුණසිංහ මහත්මයා,
ඉමායා මුණසිංහ නෝන මහත්මිය ප්‍රධාන සංවිධාන ශක්තිය ලබා දුන්නා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අනුග්‍රහකත්වයේ දක්වනු ලැබුවා රාශාන් සහයෝනි චින්තක රණවීර සහ මනෝරි භූෆි ආයතන චමරි මහත්මිය මහේෂ් හෙටිආරච්චි සහ සුබා මහත්මිය නලින් මහත්මයා සහ රෝෂිනි මහත්මිය කේසර සහ සාවිත්‍රි මහත්මිය මාත්‍රා ඇකඩමිය වෙනුවෙන් ඉරානි මහත්මිය අර්ජුන චාතිනි මහත්මීන් කපිල මහත්මයා ඇතුළු අය මේ ස්ථානයේ මේ පින්කම ලස්සනට කරගන්නත් ඊළඟට අපි දවල් බණ කිව්වා පන්සලකනේ ඒ බණ දේශනාව සම්පත් මහත්මයා මුල් වෙලා සූදානම් කරපු එකක් එය කරගන්න ලොකු උපකාරයක් වුණා. හැම තැනකම වැඩ සිටිය ලොකු සාමිනහන්සේට අපි පින් දෙන්න ඕන මතක් කරන්න ඕන ගෞරව ආදරේ මේ ඇත්තෝ මේ මාර්ගයට යොමු කරේ අපේ වෙලින්ටන් ධම්මගවේෂි භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න පරම පූජනීය කම්මඨානාචාර්ය අපේ ජිනාලංකාර සාමිනහන්ස. උන්වහන්සේව 20 අවුරුද්දක් ඇසුරු නිසුරු කරන ඒ භාවනා මධ්‍යස්ථානයේ කැපකරු දායක දෙපළක් නිසා මේ දෙපළ උන්වහන්සේ තමයි මේ පින්කම් මාලාව කරන්න හිතද්දි හිතින් වැටෙන හැම තැනකම ශක්තිමත් කරපු කෙනෙක්. මම නෙමෙයි. උන්වහන්සේ තමයි ඒ කල්යාණ මිත්‍රයෙක් ලෙස මේක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කරගෙන යද්දී ප්‍රශ්නේ ඒත් ශක්තිමත් මේක කරන්න ඒක ඔයගොල්ලන්ට පුළුවන් කියන විශ්වාසය මේ දෙපළට ඇති කරගන්න. ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ බොහෝ නගරවල සාමිනහන්සලා වැඩ හිටියා. සමහර නගරවල පොඩි දරුවෝ මේක සංවිධානය කරේ යුනිවර්සිටි යන ළමයි. සමහර රස්සාවක්වත් හරියට නැති අහිංසක දරුවෝ හරි ආදරෙන් සංවිධානය කරා. හරිම ලස්සනට සංවිධානය කරා සහ ඉතාම නිර්මාණශීලීව කරන්න පුළුවන් උපරිම දේ හැම පින්කමකදීම ඒ අත්ෝ හැම කෙනෙක්ම සතුටින් සිද්ධ කරා. ඒගොල්ලෝ විශේෂයෙන් අපි මතක් කරලා පින් දෙනවා, සෙත් පතනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම ඕක්ලන්ඩ් වලට ආවට පස්සේ අපි කරපු ධර්ම දේශනා හැම එකක්ම බාහිර අති සාර්ථකයි. සියලු දෙනාම මම හිතන්නේ ඕක්ලන්ඩ් වල නගරේ විතරක් අඩුම 1500කට ආසන්න පිරිසක් අපි ධර්ම දේශනාවලදී මුණ ගැහුණා. චූටි දෝල පුතාලත් හොඳට අහන් හිටියානේ. හොඳට අහන් හිටියා. හැම වයස් කණ්ඩායමකම අය මේ දේශනා සඳහා ඕක්ලන්ඩ් නුවරදී අපට සහභාගී වෙනවා දැක ගන්න ලැබුණා. මොකද වැඩිම පිරිසක් ශ්‍රී ලාංකිකයෝ ඉන්නේ මේ නගරයේ. ඉතින් හොඳ දායකත්වයක්, හොඳ සම්බන්ධීකරණයක් මේ උතුම් පින් කටයුතු එක තිබුණා. බොහෝම හොඳට ඒ කටයුත්ත සංවිධානය කරා මේ නගරයේ වැඩ ටික. හරි ලස්සනට සංවිධානය කරා. ලංකාරාමේ දායක පිරිස ඒ කටයුත්ත ඉතාම ලස්සනට සංවිධානය කරා. හරිම අගය කරන්න පුළුවන් විදියට අපි සතුටුයි. ඒ වගේම බොහෝ දෙනෙක් විශේෂයෙන්ම ධර්ම පරිස්කාර පූජා කළා. හැම දිනාටම නව ශ්‍රීලන්තේ පුරා ජීවත් වෙන අපි පින් දෙනවා. ඒ සත්‍යයක්වත් මගේ පුද්ගලික ප්‍රයෝජනයට ගන්නෙ නැහැ. සත්‍යයක්. යන්නේ නැහැ. ඒ හැම දෙම යොදවන කාර්යයන් කිහිපයක්. ඒ තමයි මගේ ගාව ඉගෙන ගන්නවා පොඩි ස්වාමීන් වහන්සේලා 79ක් විතර. ඉගෙන ගන්නවා. ඒ ආයතනයේ පොඩි ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපනයට සෞඛ්‍ය පහසුකම් නංවන්න ඒ ඔබ දීපෝ ඩොලර් එක හරි යෙදවේ. ඊළඟට උන්වහන්සේලා වෙනුවෙන් අරණ්‍ය සේනාසනයක් අපි හදන. මොකද හැම ආමුතුරු කෙනෙක්ම මමත් අපි කවුරුත් භාවනා කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා අපේ පොඩි සායනහන්සලටත් අනාගතයේ මාර්තු වලින් පස්සේ ඔබ ලංකාවට ආවොත් ඔබට නැවතිලා භාවනා කරන්න පුළුවන්. කාන්තා පිරිමි ભેදකින් තොරව, භික්ෂු භික්ෂුණී ભેදකින් තොරව ඕනෑම කෙනෙකුට නැවතිලා භාවනා කරන්න පුළුවන් භාවනා මධ්‍යස්ථානයක් අපි බෙලිගුල්ලොය හදනවා. ඒකට කොටසක් යොදවනවා. ඒ වගේම තමයි පොඩි මොදලක් හරි අපි යොදව ගන්නවා ඔබ දීපු ආධාර වලින් අපේ පන්සලේ ධාතු මන්දිරය හදන්න. ගොඩක් පින්කම් වලට ඔබ දීපු මුදල් ටික යොදවනවා. එකක්වත් පුද්ගලික පරිහරණයට ගන්න. ඔබ පූජා කරේ ධර්මදේශකයෙකුට දහම් පඬුරක්. හැබැයි ධර්මදේශකයා වෙච්ච මගේ වගකීම තමයි ඒක සාසනෙට දෙන එක. පුද්ගලික සුඛ විහරණයට ඒව යොදා ගන්න ඕනේ. ඒ හින්දා ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන්
මේ පින්කම් වලට දායක වුණා අපි බොහෝම පින් දෙනවා අපට ආශිර්වාද කරනවා. දැන් මේ වෙලාවේ මේ සම්පූර්ණ පින්කම් අවසන් වෙද්දී විශේෂයෙන්ම මම පින් අනුමෝදන් කරන්නට ඕනි මේ දෙපළගේ පරම්පරාවල ඥාතීන්ට. එහිදී පළමුවෙන්ම විශේෂයෙන්ම සිබි නුගවැල මැතිතුමා. එතුමා ශ්‍රී දලදා මාලිගාවේ තියවඩන නිලමෙතුමා. නුගවැල බලව්වේ ඒ සිබි නුගවැල මැතිතුමා දලදා මාලිගාවේ තියවඩන නිලමෙතුමා විදියට කටයුතු කරේ අපේ මැතිතුමාගේ ආදරණීය සීයානේ සීයා. එතුමන්ට ඒ වගේම යූවි වන්නිනායක මැතිතුමා ඩාඩි සේනානායක මැතිතුමාගේ රජයේ ඉඳපු පළමු මුදල් අමාත්‍යවරයා. ඒ වගේම ලංකාවට අභිමානයක් ගෙන දීපු කෙනෙක්. එදා මෙදා තුර ලෝක බැංකුවේ ඉඳපු එකම ශ්‍රී ලාංකික සිංහල සභාපතිවරයා. ඒ අපේ මැතිණියගේ සීයා. ඒ දෙපළට. ඒ වගේම ආදරණීය පියාණන් වහන්සේලා දෙපළ අබේවංශ කොබ්බෑකඩුව ආදරණීය පියාණන් අපේ මහත්මාණන්ගේ ආදරණීය පියාණන් ඊට අමතරව එතුමාගේ ඥාති සොහොයුරු ඩෙන්සිල් කොබ්බෑකඩුව ජෙනරල් ශ්‍රාණවිරුවාණන් ඥාති සොහොයුරාණන් ඒ ඇත්තට ඊට අමතරව අපේ මැතිණියගේ ආදරණීය පියාණනුත් ලංකාවේ හිටපු වැදගත් සම්භාවනීය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගරු අමාත්‍යවරයෙක්. එතුමා HP අබේරත්න මැතිතුමා. ඒ අය රටට වැඩ කරපු අය. ශාසනයට වැඩ කරපු අය. සමස්ත ජනතාවට වැඩ කරපු වැදගත් මිනිස්සු. දේශපාලනය නිසා හම්බ කරගත්තු මිනිස්සු නෙමෙයි. ඉඩකඩම් විකුණගෙන තියෙන දේ නැති කරන් මිනිස්සුන්ට උදව් කරපු වැදගත් මිනිස්සු. එහෙම හිටිය ලංකාවට දේශපාලන. අද අපි තුට්ටු දෙකට වැටුණා. ඉතින් ඒ වගේ උදාර ඥාති පරපුරක් ඉන්නවා. ඒ වගේම දෙපැත්තෙම මියගිය සෙසුනෑයන්. ඔක්කොගම නම් කිව්වේ නැතත් මහත්මයාගේ මව්ගේ පරම්පරාවේ පියාගේ පරම්පරාවේ සියලු නෑයන්ට අක්ෂිකනෝනගේ 50 වන ජන්මදිනය තමයි මේ පින්කම් මාලාවේ මූලික අරමුණ උනේ. එතුමියගේ අම්මගේ පරම්පරාවේ තාත්තගේ පරම්පරාවේ මියගිය සියලුම නෑයන්ට මම මේ පින් අනුමෝදනා කරනවා. පින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, දුකින් මිදෙත්වා. මේ පින්කම් මාලාව සංවිධානය කරපු ස්වාමීන් වහන්සේලා නමින් අපවත් වෙච්ච ලොකු සායන් වහන්සේලාට, මියගිය දායක කාරකාදීන්ට, අද මේ ස්ථානයට ආපු ඔබ නමින් මියගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට විතරක් නෙමෙයි, ඔබේ ආදරණීය මව් රට ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී සියලු ජනතාවට සැනසෙල්ල ගෙනල්ලා දෙන්න තමන්ගේ ජීවිතේ අහිමි කරගත්ත වීරෝදාර රණවිරුවන්ට මේ පින් අත් වේවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ලෝකයේ ඉහළම දාණය වෙච්ච ධර්ම දානමය කුසල් අනුමෝදන් වන ඒ ඥාතිවරු මේ ගෞතම බුදුසසුනේම ඊ타ම ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික උතුම් පින් කැමති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. අල්පේශාක්‍ය මහේශාක්‍ය උතුම් දිව්‍ය රාජ සමූහය මේ පින් අනුමෝදන් වෙලා විශේෂයෙන්ම ආදරණීය මාතාවට, මහත්මාණන්ගේ නෝන මහත්මියගේ ආදරණීය මාතාවට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දීර්ඝායුෂ සලසා ගන්නට ආශිර්වාද කරත්වා, උපකාර කරත්වා, සෙත් වඩත්වා, බල වඩත්වා. ඒ වගේම 50 වන ජන්මදිනය සමරපු අක්ෂිකා කොබ්බෑකඩුව මැතිණියට, ඒ වගේම ජන්මදිනය සමරපු එම මැතිතුමාට, ජීවක කොබ්බෑකඩුව මැතිතුමාට, ඒ දෙදෙනාගේ ආදරණීය දරුවම් දෙදෙනාට, ඒ විතරකුත් නෙමෙයි මේ පින්කම් මාලාව ලස්සනට කරගන්න මේ නගරයේදී වගේම නව ශ්‍රීලන්තයේ සෑම නගරයකදීම උපකාර කරපු සංවිධාන ශක්තියෙන් දායකත්වයේ දීපු, ඒ වගේම ශ්‍රමයෙන් දායකත්වයේ දීපු, කාලයේ ශ්‍රමය කැප කරපු ඒ සියලු දෙනාට, සියලු දෙනාගේම පවුල්වල අයට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා,
දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට යහපතක් සෙතක් ශාන්තියක් වේවා. සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. අවසාන වශයෙන් අපේ සම්පත් මුණසිංහ මහත්මයාණන් ඉමායා මුණසිංහ මහත්මිය ඇතුළු මේ උතුම් පින්කම සූදානම් කරපු හැම දිනාට ඔබ හැම දිනාටම මේ උතුම් පින්කම් මාලාවට දායක වෙච්ච හැම දිනාටම මේ භවයේ පුරාම සසර ගමන පුරාම නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. උපදින හැම භවයකම සත්පුරුෂයෝම මුණ ගැහිවා, කල්යාණ මිත්‍රයෝම මුණ ගැහිවා. ඊටම ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කම්ද මේ සති දෙකකට ආසන්න කාලයක් පුරා සිද්ධ කරපු සියලු පින් කුසල්ද අපි හැමට නමින් මිය ගිය නෑයන්ට දෙවියන්ට උතුම් පාරමිතා ධර්ම වේවා. සාදු සාදු සාදු. දැන් ධර්ම පරිස්කාර පූජාවට සාදු නාද දීලා දායක වෙන්න. සර්ණයි. දැන් සියලු දෙනාම වන්දනා කරගන්න ඔය විදියටම නැගිටලා වන්දනා හොඳයි ආසනවල ඉන්න නිසා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම උදා වේවා. Open up and do